අපි අවසාන සතියේ සාකච්ඡා කරා දෙමළ අකුරෙන් නිවැරදි ලෙස ඉලක්කම් ටික ගොඩනගාගෙන යන්නේ කොහොමද කියන එක. ඒ දෙමළ අකුරෙන් ඉලක්කම් ලියන අවස්ථාවේදී අපේ ළමයින්ට දෙමළ අකුරු ගැනත් දෙමළ අක්ෂර ගැනත් අවබෝධයක් ඇති වුණා අනිවාර්යෙන්ම. එහෙම නේද? හරි. එහෙනම් අද අපි බලන්නේ දෙමළ භාෂාවේම නැත්නම් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන පාඩමේම ඉතිරි කොටස හරිනේ දෙවෙනි කොටසයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දාගන්න මෙන්න මේම 10 ගුණාකාර සංඛ්‍යා දෙමළින් හරිනේ. හරිනේ. මෙන්න මේම හරිනේ. මෙන්න 10 සිට 100 දක්වා හරිනේ ගුණාකාර සංඛ්‍යා 10 ගුණාකාරනේ ගුණාකාර සංඛ්‍යාරනේ 10 ගුණාකාර සංඛ්‍යා ලස්සනට දාගන්න මාතෘකාව හරිනේ 10 ඉඳන් 100 දක්වා තියෙන ගුණාකාරයේ 10 ගුණාකාර සංඛ්‍යා දෙමළෙන් 10 ගුණාකාර සංඛ්‍යා දෙමළෙන් හරිනේ 10 ගුණාකාර සංඛ්‍යා දෙමළෙන් හරි ඔන්නේ පළවෙනි එක බලාගන්න ළමයි පළවෙනි එක පත්තු හරිනේ පළවෙනි එක තියෙන්නේ පත්තු කියලා කියන්නේ ළමයි 10 පත්තු කියලා කියන්නේ 10 සෑම ළමයෙක්ම ලියා ගන්න හරි සෑම ළමයෙක්ම ලියා ගන්නේ පත්තු කියලා කියන්නේ 10 පත්තු කියන්නේ 10 හරිනේ පත්තු කියන්නේ 10 වෙන වැඩ නවත්තලා මේ ලියා ගන්න හරි වෙන වැඩ නවත්තලා ලියා ගන්න මොකෝ අපි ගොඩාක් මාන්සි වෙලා මේ වැඩේ කරන්නේ ඒ නිසා මේකේ සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්නේ සූදානමින් ඉන්න හරිනේ වෙන ওই ජෝක් ඊට පස්සේ සෙල්ලම් අරේට දානවා ඔළුව දානවා මෙහෙ දානවා hina වෙනවා ඒව නවත්තලා අපි ගෙලින්ම පාඩමේ ඉන්නේ හරි දැන් පාඩමේ ඉන්නේ හරි ඔන්නේ පළවෙනි එක පා අකුරේ ඊළඟට ඉත් අකුරේ ඊළඟට තු අකුර පත්තු කියලා කියන්නේ පැටියෝ පත්තු කියලා කියන්නේ 10 පත්තු කියන්නේ 10 ඔන්නේ දෙක ලියනවා මම දෙවෙනි එක ඊ අකුරේ ඊට පස්සේ රු අකුරේ බ අකුරේ දු අකුරේ ඉරුබදු එහෙම නැත්නම් ඉරුෆදු කියන්නත් පුළුවන් මේකට අපි කියනවා 20 ඉරුබදු කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉරුෆදු කියන්නත් පුළුවන් මේක 20 ඉරුබදු ඉරුෆදු 20 ඉරුබදු කියන්නත් පුළුවන් පුතා ඉරුෆදු කියන්නත් පුළුවන් 20 අරනේ මතක තියාගන්න 20 කියන සංඛ්‍යාව 20 කියන සංඛ්‍යාව අරනේ 20 පළවෙනි එකේ පත්තු 10 දෙවෙනි එක ඉරුබදු කියන්නේ ඉරුබදු කියලා කියන්නේ 20 ඉරුබදු කියලා කියන්නේ 20 ඉරුබදු 20 ඔන්න ඊළඟ එක මං කියලා දෙනවා තුනේ ඊළඟ තුනේ මූ පේදු මුප්පදු කියලා කියන්නේ පුතා මුප්පදු කියලා කියන්නේ 30 මුප්පදු කියලා කියන්නේ 30 පත්තු කියන්නේ 10 ඉරුබදු කියලා කියන්නේ 20 මුප්පදු කියලා කියන්නේ 30 මුප්පදු කියන්නේ 30 ඔන්නේ හතරවෙනි එක නා මෙන්න ඊත්
පේදු නාට්පදු නාට්පදු කියලා කියන්නේ නාට්පදු කියලා කියන්නේ 40 නාට්පදු කියලා කියන්නේ 40 හරි නාට්පදු කියලා කියන්නේ 40 නාට්පදු 40 නාට්පදු 40 ඔන්නේ පස්වෙනි එක අයිම්බදු කියලා කියන්නේ අයිම්බදු කියලා කියන්නේ 50 අයිම්බදු කියන්නේ 50 මේ අයි අකුර ලියන්නේ පැටියෝ මේ මරි පේනවද පේන්නේ මෙතන විස්තර කරන්නම් මේ හරි විස්තර කරන්නම් මෙන්න අයි අකුර ලියන්නේ මේ මරි අයි අකුරේ මේම මෙන්න මේකයි අයි අකුරේ මේකයි අයි අකුරේ අරනේ අයි අකුර ලියන්නේ මේ මරනේ මේ තියෙන්නේ අයිම්බදු කියලා කියන්නේ 50 පත්තු කියලා කියන්නේ 10 පත්තු කියන්නේ 10 ඉරුබදු කියලා කියන්නේ 20 ඉරුබදු කියන්නේ 20 ඊළඟට මුප්පදු කියලා කියන්නේ 30 මුප්පදු 30 ඊළඟට නාට්පදු කියලා කියන්නේ 40 නාට්පදු කියන්නේ 40 අයිම්බදු කියලා කියන්නේ 50 අයිම්බදු කියලා කියන්නේ 50 අයිම්බදු 50 හරි ලියාගන්න ඉක්මනට දැන් ආපු අයටත් පුළුවන් දැන් සම්බන්ධ වෙච්ච අයටත් පුළුවන් බෝඩ් එකේ තියෙනවා සංඛ්‍යා ටික අපි මැකුවේ නෑ ඒගොල්ලොන්ටත් පුළුවන් ලියා ගන්න අරනේ දැන් සම්බන්ධ වෙච්ච අයටත් ලියා ගන්න පුළුවන් මාතෘකාව තියෙන්නේ 10 ඉඳන් 100 දක්වා 10 ගුණාකාර සංඛ්‍යා ටික දෙමළෙන් අරනේ 10 ගුණාකාර සංඛ්‍යා ටික තියෙනවා දෙමළෙන් අරනේ 10 ගුණාකාර සංඛ්‍යා ටික දෙමළෙන් තියෙන්නේ පත්තු කියන්නේ 10 පත්තු කියන්නේ 10 ඊට පස්සේ ඉරුබදු කියලා කියන්නේ 20 ඉරුබදු කියලා කියන්නේ 20 ඊළඟට මුප්පදු කියන්නේ 30 ඊළඟට නාට්පදු කියන්නේ 40 ඊළඟට අයිම්බදු 50 මෙන්න අයි අකුර ලියන ආකාරයත් විස්තර කරා අයිම්බදු කියන්නේ 50 අයිම්බදු 50 තව සංඛ්‍යා පහක් අපිට අධ්‍යයනය කරන්න තියෙනවා හරි තවත් සංඛ්‍යා පහක් තියෙනවා ඒ නිසා පොඩ්ඩක් ඉක්මනට සටහන් කරගන්න අරනේ පත්තු ඊළඟට ඉරුබදු ඊළඟට මුප්පදු ඊළඟට නාට්පදු ඊළඟට අයිම්බදු හරිනේ ප්‍රශ්න තියෙනවනම් ඔයගොල්ලොන්ට මේ chat එකේ දාන්න පුළුවන් හරිනේ එක්කෙනෙක් කාලා තියෙනවා දැන්ද සර් පටන් ගත්තේ කියලා මේ පටන් ගත්ත විතරයි හරි මේ පටන් ගත්ත විතරයි දැන් බලන වෙදි පටන් ගත්තු ගමන් සර් වෙනස් වෙලා කියලා හරි මුලින් තියෙන්නේ දෙමළ ටික අදාරනේ ගිය සතියේත් එමනේ මුලින් අපි කරේ දෙමළ ටිකනේ ඒ නිසා මුලින් දෙමළ ටික තියෙන්නේ පත්තු 10 ඉරුබදු 20 මුප්පදු 30 නාට්පදු 40 අයිම්බදු කියලා කියන්නේ 50 අයිම්බදු කියලා කියන්නේ 50 අයිම්බදු 50 හරි එහෙනම් ඔන්නේ මැකුවා දැන් ආපු අය ගැටලුවක් කරගන්න එපා රෙකෝඩින් එක බලලා ඔයගොල්ලන්ට මේක අධ්‍යයනය කරගන්න පුළුවන් කිසිම අවුලක් කරගන්න එපා මේකේ රෙකෝඩින් එක බලලා ඕගොල්ලොන්ට නැවත වාරයක් ඒ ටික අධ්‍යයනය කරගන්න පුළුවන් අවුලක් කරගන්න එපා හරි ඔන්න මැකුවා එහෙනම් පත්තු කියන එක මැකුවා ඊට පස්සේ ඉරුබදු කියන එකත් මැකුවා මුප්පදු කියන එකත් මැකුවා නාට්පදු කියන එකත් මැකුවා අයිම්බදු කියන එකත් මැකුවා අයිම්බදු කියන එකත් මැකුවා ඔන්න බලාගන්නේ හරිනේ නාට්පදු වලට නාට්පදු එකේ අකුරු ටික හරිද කියලා අහලා තිබුණා ඔන්න බලන්න විස්තර කරන්නම් පුතා මෙන්න මේ නා ඒ පේදු නාට්පදු මේම ලියන්නේ හරි
ඒ වුණාට සිංහලෙන් ලියනකොට ලියන්නේ නාට්පදු නාට්පදු. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේකට අදාළ අකුර මෙතන නෑ නේ කියලා. ඒකනේ තියෙන ගැටලුව. හොඳට මතක තියාගන්න මේ රයන්න අකුරක් මේ රයන්න අකුරක් මේ රයන්නට උඩින් තිතක් තියුවාම පුතා ඉට්ටකුරයි ඉර්රකුරයි ඉට්ටකුරයි ඉර්රකුරයි ඉට් ඒ කියන්නේ නාට්ස්පදු නාට්ස්පදු හොඳට මතක තියාගන්න හරි ඉට්ටකුරයි ඉර්රකුරයි නාට්ස්පදු මෙතන නාට්පදු ලියනකොට ඔයගොල්ලෝ මේ අකුර දාලා ලිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි සම්පූර්ණයෙන්ම වැරදි නාට්ස්පදු ලියනකොට අනිවාර්යෙන්ම මේක එන්න ඕන හරි නාට්ස්පදු ඔන්න ඒ වැරද්ද නිවැරදි කරා හරි දැන් පැහැදිලි නේද මෙන්න නාට්ස්පදු කියන එක හරි ඔන්න එහෙනම් මම ආයි විස්තර කරන්නම් මෙන්න 6 වෙනි එක අරුබදු 6 වෙනි එක අරුබදු අරුබදු ආරුබදු අරුබදු අරුබදු මේ තියෙන අරුබදු 60 හරිනේ අරුබදු හරිනේ අරුබදු හරි අරුබදු ඔන්නේ ඊළඟ එක 7 වෙනි එක ඊළඟට ලූබදු එළුබදු හරිද මෙන්න ඒ අකුරේ මෙන්න ලූ අකුරේ බ අකුරේ දු අකුරේ එළුබදු 70 එළුබදු කියන්නේ 70 එළුබදු 70 හරි ඔන්නේ 8 වෙනි එක 8 වෙනි එක එන්බදු ලියන්න වෙලාව දෙනෝ බය වෙන්න එපා ඔගොල්ලොන්ට ලියන්න වෙලාව දෙනෝ එන්බදු 80 එන්බදු 80 හරි එන්බදු කියන්නේ 80 එන්බදු 80 අරුබදු 60 එළුබදු කියන්නේ 70 ඊළඟට එන්බදු කියලා කියන්නේ 80 එන්බදු කියලා කියන්නේ 80 එන්බදු 80 90ත් අපි ලියමු 90 90 මෙන්න තෝ මෙන්න ඉන් මෙන්න නූ මෙන්න රු 90 90 කියලා කියන්නේ 90 කියලා කියන්නේ පුතේ 90 කියන්නේ 90 90 කියන්නේ 90 90 90 හරි හරි තව එක්කෙනේ ප්‍රශ්නයක් අහලා තියෙන එක පැහැදිලි මදි ඉමදුද ඉනදුද කියලා හරිනේ කවුද දන්නේ ප්‍රශ්නේ ඇහුවේ පුතා එමදු අපේ එනදු මගේ හරිනේ ඒක දන්නේ ඔය ආන්න ඇදුවේ පැහැදිලි මදි වාගේ මේ chat එකේ පැහැදිලි මදි හරිනේ එමදු අපේ එනදු මගේ මේ එන්බදු ඉන්බදු එන්බදු කියන්නේ 80 90 කියන්නේ 90 එළුබදු 70 අරුබදු කියලා කියන්නේ 60 හරිනේ අරුබදු 60 ඔන්නේ 100 නූරු කියලා කියන්නේ 100 නූරු කියලා කියන්නේ 100 නූරු කියන්නේ 100 හරිනේ නූරු කියලා කියන්නේ 100 නූරු කියන්නේ 100 ඔන්නේ අරුබදු හරිනේ අරුබදු 60 එළුබදු 70 එන්බදු 80 90 90 නූරු කියන්නේ 100 නූරු කියන්නේ 100 මේ 8 මේ එන්බදු පුතා එන්බදු කියන්නේ 80 දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේම මෙන්න මේමනේ බලන්නේ 8 කියන්නේ 8
එට්ටු කියන්නේ 8 එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ එට්ටු බදු කියලා. එහෙම එන්නේ නෑ හරි. එහෙම හිතන්න එපා හරි. මේ n බදු කියන්නේ 80 n බදු හරි. n බදු කියන්නේ 80 හරි. ඒ අර ඔයගොල්ලෝ ලේසියට අදාගත්තු එක. දැන් සමහර අය 11 ඉඳලා කියන්නේ පත්තු කියන්නේ 10 ඔන්රු 1 පත්තු ඔන්රු 11 පත්තු රෙන්ඩු 12 එහෙම බෑ හරි. එහෙම හදන්න බෑ. හරිනේ මෙන්න මේ ක්‍රමයට මතක තියාගන්න හරි. අරුබදු ඊට පස්සේ එළුබදු ඊට පස්සේ එන්බදු ඊට පස්සේ 90 ඊළඟ එක 100 ආයිත් කියන්නම් අරුබදු එළුබදු එන්බදු හරි එන්බදු 90 100 මේ මෙච්චර මේ පැහැදිලි කරන්නේ නිවැරදිම දේ ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕන නිසා නැත්තම් ගැටලුවක් නෑ මේක ඕන විදිහට ගියාගෙන යන්න පුළුවන් කතා කරනකොට හරි ඒ වුණාට නිවැරදි දේ ලබා දෙන්න ඕන නිසා තමයි මේ මෙච්චර පැහැදිලි කිරීමක් කරන්නේ. එන්බදු ලියනකොට රවුන්ඩ් 3 නයන්නේ. 90 ලියනකොටත් රවුන්ඩ් 3 නයන්න. හරි. දැන් පැහැදිලිද? හරි. මං හිතනවා හරිනේ. පැහැදිලි මදි. පැහැදිලි මදි. එක්කෙනෙක් දාලා තියෙනවා දිසත් කියන පුතා පැහැදිලි මදි කියලා සද්දෙද පැහැදිලි මදි මොකද්ද වීඩියෝ එකද සද්ද පැහැදිලි මදිද හඬ කෙසේ වෙතත් මේ ලස්සන්ට බෝඩ් එකේ තියෙන පුතා හරි මේ ශබ්දෙත් එක්කම තියෙන හරි ශබ්දෙත් එක්කම තියෙන ඔයාට ලියා ගන්න පුළුවන් හරිනේ ශබ්දෙත් එක්කම උච්චාරණෙත් එක්කම දීලා තියෙන්නේ අපි ඒ නිසා මං හිතන්නේ අවුලක් වෙන එකක් නෑ කියලා වීඩියෝ එකද පැහැදිලි මදි පුතා එයාගේ ඒ කවරේජ් නැතුව ඇති දැන් අර කාලගුණේ පොඩි වෙනසක් සිද්ධ වෙච්ච නිසා සමහරක් විට කාලගුණේ අවුලක් වෙච්ච නිසා වීඩියෝ එකේ පැහැදිලි සමහරක් විට හරියාවි බොහෝ දුරට ඒක හරි ඔව් පුළුවන් උපරිම අදලා තියෙන්නේ හරි පුළුවන් උපරිම බෝඩ් එක කවර බෝඩ් එක ඒක තව එක්කෙනෙක් දාලා තියෙන්නේ බෝඩ් එක කවර වෙලා මේ තියෙන වීඩියෝ කියලා අර ඉස්සෙල්ල ටික බලා ගන්න පුළුවන් රෙකෝඩින් එකේ ඔයගොල්ලන්ට හරි ඒක ඩිලීට් කරන්න බෑ ඔයගොල්ලෝ හරි නේද එහෙනම් ඕගොල්ලෝ මං හිතන්නේ අනිවාර්යයෙන්ම ලියා ගන්න ඇති හරිනේ සියලුම කරුණු ලියා ගන්න ඇති දැන් ඉතිරි කොටස් වලට සූදානම් වෙන්නේ අපි ලබන සතියේ තවත් ලස්සන පාඩමක් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න හරි එහෙනම් වණක්කම් හොඳ අපි සරි ස්තුතිවන්ත වෙමු වැඩේ සම්බන්ධයෙන් අපිට කරපු උදව්ව ගැන මං ගාව යතුරු නෑ සර් ඔක නෑ ඔක සර් බයික් එක ඊටරන් ඔෆ් කරලා ගියා නම් හරි රයිට් හොඳයි එහෙමනම් මම මයික් ටික ඔන් කරනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම නිශ්ශබ්දවම ඉන්න ඕන. එහෙම නැත්නම් කරන්න සිද්ධ වෙන්නේ
අනිවාර්යෙන්ම සද්දවද ගන්න කට්ටිය එළියෙන් තියන්න වෙනවා. මම කැමති නෑ මේ විදියට වැඩේ කරන්න දිගටම chat එකක් දාන්න පුළුවන්. නමුත් chat එක දාන්න එකේ තේරුමක් නෑ. මොකද මේ chat කියවන්න ගියාම තවත් කතාවක් වෙනවා. right? හරි හරි. සර්ට ස්තුති කරන්න ඕනේ. හරි. හරි. මට හෙඩ්ෆෝන් එක ගෙනත් දෙන්න පොඩ්ඩක්. හරි හරි රයිට් අපි පටන් ගමු මේ රයිට් දැන් පැටියෝ ගන්න කට්ටියත් එක්ක දැන් නිබන්ධන හරි ඔව් දැන් ගන්න පුතේ නිබන්ධන අවශ්‍ය නැහැ. අද මෙතන අලුතෙන්ම ආව දරුවෝ ඉන්නෝ අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ගන්න ගණිතය පොත. yes sir ඔව් CR පොත ගන්නකො පැටියෝ. මොන පොතද ආ මොන පොතද ගණිතය සර් අලුත් පොත් ගන්න කිව්ව නේද නෑ අලුත් පොත් ගන්න කිව්වේ නෑ. පුතාලගේ පොතේ පිටු දෙක තුනක් තියෙනම් අලුත් පොතක් ගත්තර කමක් නෑ. හැබැයි පුතාලගේ පොත ඉඩ තියෙනම් මම නම් කියා මම යෝජනාව. ඔව් හතර ශ්‍රේණිය පොතේ වැඩ කරන අහන් ඉන්න පැටියෝ මං කියලා ඉවරනකම්. හතර ශ්‍රේණිය පොතේ වැඩ කරගෙන යන්න. හතර ශ්‍රේණිය පොතේ වැඩ කරගෙන ගිහිල්ලා ඉවර වුණාම අලුත් පොතක් ගන්න. right? එහෙමයි වෙන්න ඕන. ඒ නිසා අලුත් පොත තියෙන කවරේ කවර දාන්න සර් ඔය පැක් එක කවරද එවන්නේ හරි පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්නේ. මං ඒ ගැනත් කතා කරලින්. දැන් කවුරුත් නිශ්ශබ්ද වෙන්න ඉස්සෙල්ලා මං කියන එක අහන් ඉඳලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න. right මෙන්න මෙහෙමයි. අපි ඔයාලට පැක් එකක් එවලා තියෙනවා. අහන් ඉන්නකෝ ඉස්සෙල්ලාම අහන්න පැටියෝ. අපි ඔයාලට මේ විදියට පොඩ්ඩක් ඉමත් මට අද එන්න බැරි වුණා මේ ආයි කවුරුද මේ පැක් එක දෙන්නේ මං කියන්න පැටියෝ පොඩ්ඩයි මං කියන්න. දැන් මේ ගොඩාක් තොරතුරු මම දාලා තියෙනවා WhatsApp එකට. මගෙන් අහන්න දේවල් නෑ. මොකද මම හරියටම වැඩේ කරලා තියෙනවා. right? නමුත් අම්මා තාත්තලා කියවන්නේ නෑ. විශේෂයෙන් අම්මලා කියවන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම පැක් එකක් මේක නම් 6 ශ්‍රේණිය පැක් එක. මේක 6 ශ්‍රේණිය පැක් එක පුතේ. මේ විදිහටම පුතාලට පැක් දෙකක් එවලා ඇති සිද්ධාන්ත සහ සර් අපේ සර් දැන් ඉන්නකෝ අහගෙන මේ දැන් කරන්නේ දැන් නිශ්ශබ්ද ඉන්නකෝ. දැන් ඔයගොල්ලෝ මගේ මයික් ඔෆ් කරන්න ඒක තමයි කරන්න වෙන්නේ අන්තිමට. ඔව් ඒකයි. හරි. දැන් මේ જાතියේ පැක් දෙකක් මම පුතාලට ලබා දීලා තියෙනවා. මේ 6 නෙවෙයි 5 පන්තියේ පැක් දෙකක්. right? පළවෙනි කාරණය තමයි මේ පැක් එකේ ලේබල් එක. දැන් අද අම්මා කෙනෙක් මට කියනවා සර් මේ පැක් එක වෙන අනවශ්‍ය chat දාන්න මම අයින් කරනවා. chat අනවශ්‍ය විදිහට දැම්මොත් අයින් කරා. නිකන් ඕන්න අවශ්‍ය නැති chat දාන්න බෑ. ඒ කියන්නේ chat එකේ තියෙන්න ඕන වැදගත් දෙයක් මිසක් අනවශ්‍ය දේවල් බෑ. විදුල විද්‍යා right? අරනේ ඒවා අවශ්‍ය නැහැ. මම දැන් කෙලින්ම කියලා දිනවා කෙලින්ම එතනින්ම අයින් කළා දැම්මා. right? මොකද chat එක තියෙන්නේ අපිට අවශ්‍ය පණිවිඩයක් හදිස්සියකට දෙයක් දී ගන්න මිසක් මේ අනවශ්‍ය දේවල් අර මේ කියන ඒවා නෙමෙයි. හරි. දාගෙන මේකේ පුතේ කොලේ මේ දැන් ගොඩාක් විට මේ අම්මා කෙනෙක් හවස මට කිව්වා මේ සර් මේ කොලේ නෑ හොයාගන්න හරියට නිකන් අර සබන් කෑල්ලේ කොලේ වගේ ගලවලා විසික් කරලා දානවා. මෙච්චර තොරතුරු print කළා මේ සටහන් එක දාලා තියෙන්නේ කියවන්න. දැන් පහේ ළමයින්ටත් කියවන්න පුළුවන් නේ. right. මේ හැම පැක් එකේම පුතේ අටම තියෙනවා අංකයක්. මෙන්න මෙතන තියෙනවා අංකයක්. දැන් ඔයාලගේ පේපර් පන්තියට එක අංකයක්, සිද්ධාන්ත පන්තියට අංකයක්. අංක දෙකක් තියෙනවා. මතක ඇතුව ඒ අංකේ ලියලා තියාගන්න. ප්‍රශ්න පත්‍ර පන්ති අංකය මේක, සිද්ධාන්ත පන්ති අංකය මේක කියලා අනිවාර්යෙන් ලියලා අරන් තියාගන්න. 1000 ගාන පිටු 1058 වගේ අංකයක් තියෙනවා. දැන් ලබන සතියේ පන්තියට එනකොට ඒක වෙනස් වෙන්න පුළුවන් 1000 2000 මට මතක නෑ. මේ ඒ අංකේ මුලට දාලා ඊට පස්සේ තමයි ඔයාගේ නම දාන්න ඕන. අනිවාර්යෙන්ම මෙහෙම නම නැති කට්ටිය පන්තියේ තියාගන්නේ නැහැ. හරිද?
දැන් ඒ අංක එන්නේ පැක් එක අපෙන් ගෙන්න ගත්තොත් විතරයි. දැන් බලයි අපි ලිව්වේ ඔන්ලයින්. එතකොට පැක් එක නෑ මෙහෙමයි. පැටියෝ වැඩේ. මේ මාසේ මං කාටත් කිව්වා මේ පැක් එක ගෙන්න ගන්න කියලා. මොකද මේ පැක් එකේ අපි ලස්සන ෆයිල් කවරයක්, ඒ වගේම සිද්ධාන්ත පන්තියේ පැක් එකේ පොත් කවර සෙට් එකක් මම පෙන්නන්නම් පුතාලට පොත් කවර ටික. මෙන්න මේ විදිහේ පොත් කවර සෙට් එකක් ලැබෙනවා. සිංහල පොත් කවරයක්, ගණිතයේ පොත් කවරයක්, පරිසරයේ පොත් කවරයක්, ඒ වගේම පොඩි පොත් කවර දෙකක්. රචනා සහ දෙමළ කියලා පුංචි පොත් කවර දෙකක් ඇති. මේ පොත් කවර ටික මේ විදිහට පොත් කවර දෙකක් තියෙනවා. මේ පොත් කවර ටික පොතේ අලවල පොලිතින් එකක් දාගන්න. රයිට් මුලටම. ඊට අමතරව පුතේ මේ පැක් එකේ තියෙනවා මෙන්න මේ වගේ අර අපි පොත්වල මුල් පිටුවේ දැන් අපි කියවනේ පළවෙනි පිටුවේ වැඩ කරන්නේ මේ පළවෙනි කවරෙන් ඇතුල් පැත්ත පිටුවේ වැඩ කරන්නේ නැහැ කියලා. ඒක තමයි මේක අලවන්න ඕන. දැන් වැඩ කළා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ පැත්ත අලවන්න. කවරේවත් අලවන්න. මේක අලවන්න පොත් පහේ මුලම පිටුවේ. පොඩි ටැග් එකක් මේක මේ Tamanට මේවා දකින්නකොට හැඟීමක් ඇති වෙන ගැම්මක් ඇති වෙන නේද? දැන් අද ජනවාරි 2 වෙනිදා දැන් මේ ජනවාරි මාසේ අපි කොහොම හරි හොඳට වැඩ කළ ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගන්න. ඒ වගේ මේ පොත දකින්නකොට හැඟීම් අපි ඔක්කොම පුතේ මේ හැඟීම් එක්කනේ වැඩ කරන්නේ. ඒක හැඟීමක් ඇති වෙන පොඩි ගැම්මක් ඇති වෙන තමයි මේක හදලා තියෙන්නේ. රයිට්. එතකොට ඒ ටික තියෙනවා. ඊට අමතරව මේ පාරද්දී සිද්ධාන්ත නිබන්ධන 5ක් ටියුට්ස් 5ක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. අපි 4 වෙනි පේපර් එක කරන්නේ ඔන්ලයින් පේපර් එකක් විදියට. ඒක දාලා නැහැ. ප්‍රශ්න පත්‍ර 3යි. ඔය විදිහේ පැක් එකක් පුතාලට අපි එවලා ඇති ගෙදරට මේ ඉල්ලනාට මම මේකයි කිව්වේ ගන්න කියලා. ෆයිල් කවර තියෙන්නේ පුතේ ප්‍රශ්න පත්‍ර පන්තියේ පැක් එකේ තමයි ෆයිල් කවර දැම්මේ වැඩි ප්‍රමාණයකට යන්න අවශ්‍ය නිසා මේ ටික ගෙන්න ගන්න. දැන් අපිට වෙබ් එකට පොත් කවර දාන්න බෑ, ෆයිල් කවර දාන්න බෑ, අර කෑලි දාන්න බෑ. ඒ නිසා වෙබ් එකේ ගන්නවට වඩා හොඳයි මේ වතාවේ ගෙන්න ගන්න. හැබැයි මෙහෙමයි වෙබ් එකෙන් හෝ ඔන්ලයින් හෝ ගෙවපු අයටත් අපි අංකයක් දෙනවා. ඒ අංකය දෙන්නේ දැම්ම නෙවෙයි. පොඩි දවසක් අපිට දෙන්න අපි කියන්නම් අපිට කෝල් කරන්න කියලා. අපි එතකොට අංකයක් දෙනවා. මේ හැම අංකයකටම ඔබට ලැබිලා තියෙන අංකයට ඔබේ නම අපි ගාව තියෙනවා. අපි නාම ලේඛනේ චෙක් කරනවා. මොකද ගැටලු ගොඩක් ගිය මාසේ අපි තිබුණා අපි ඒක කතා කළේ නෑ. මොකද මේක ගොඩක් මහන්සිලා පුතාලට තේරෙනවා මේ පැක් එකක් ස්ටඩි පැක් එකක් ඔයාලගේ ගාවට එනකොට මේක සකස් වෙන්න දැවැන්ත වෙහසක්. මොකද මේ වියදම වගේ නෙවෙයි දැවැන්ත සංවිධානයක් වෙහසක් අපි එක දිගට දින ගානක දේවල්. මම සමහර වෙලාවලට ගෲප් වලට මැසේජ් දානකොට රෑ 12යි 1යි 2යි. නමුත් සමහර විට ඒක කියවන්න. ඉතින් ඒක තමයි ගැටලුව. ඒ නිසා අම්මේ තාත්තට කියන්න පුතේ මේව හොඳට කියවන්න. මේ පැක් එක හොඳට අධ්‍යයනය කරන්න මේවා ගෙන්නගෙන ඒක අටතු කරලා සඳුදා දිනේ වෙනකොට මේ ටික ගෙන්නවගෙන අවසන් කරන්න. මොකද සඳුදා දවසේ අපිට දාගන්න බැරි වුණොත් ඔබට ලැබෙන එක ප්‍රමාද වෙනවා. එතකොට අපරාධයක්. ඒ ටික කරන්න කියන්න. මේ අංකය සියලු දෙනාට ලබා දෙන්න අපි කටයුතු කරන්න. මොනවා හරි ගැටලු තියෙනම් අපි දුරකථන ඇමතුම් දීලා ඒවා නිවැරදි කරගන්න. නැත්නම් ඒවා අපි ලබා ගන්න උත්සාහ කරනවා. හොඳයි පැටි ඔය ටික තමයි ඒ ගැන කතා කරන්න තියෙන්නේ. වෙන මුකුත් ඒ ගැන ප්‍රශ්න අහන්න එපා. දැන් ඔයගොල්ලෝ එහෙම අහන එකේ තේරුමක් නැහැ. මොකද මේ ඒවා පෞද්ගලික ප්‍රශ්නනේ. එක එක්කෙනාට තියෙන පෞද්ගලික ප්‍රශ්න. ඒවා පෞද්ගලිකව දුරකථනය වගින් පන්ති වරුණාම අහන්න නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා අහන්න. ඒවා පන්ති අහන්න යන්න අවශ්‍ය නැහැ. රයිට්. අපි යමු එහෙනම්. ගන්න ගණිතයේ පොත CR පොත. අරගෙන ලියා ගන්න පළවෙනි පාඩම සංඛ්‍යා. පළවෙනි පාඩම සංඛ්‍යා. හරි පැටියෝ සංඛ්‍යා 1 කියලා දාගන්න පුතේ පළවෙනි පාඩම. එක ළඟ පාඩම් දෙකක් තියෙන මේ පළවෙනි පාඩම. හරි. දැන් අමාරු වැඩක් කරන්නට යන්නේ. හරි අමාරු වැඩක්. මම විනාඩියක් දෙන්න. ඉක්මනට මෙන්න මේ අභ්‍යාසය කරන්න.
හරි. අමාරු වැඩක් අපි ඉක්මන් කරමු ළමයි. මං කීප දෙනෙක් පන්ති වැඩට සම්බන්ධ කර ගන්නවා. මට කතා කරන්න අනිවාර්යයෙන්ම මම කීප දෙනෙක් සම්බන්ධ කර ගන්න උත්සාහය දෙනවා. එනිසා ඉක්මන් කරලා ලියන්න. මෙන්න වැඩේ. හරි අමාරු වැඩක් ඉක්මන් කරමු. සංඛ්‍යා නාමය කියන්නේ පුතේ අකුරෙන් ලියන එක. අකුරෙන් ලිවීම කියන එක තමයි සංඛ්‍යා නාමය. අකුරෙන් ලිවීම. මේක අකුරෙන් ලියන්න කියලා කියන්නේ. right මම පුතේ මේ පාඩම කරන්නේ සියලු ක්‍රියාකාරකම් සහිතව අපේ නිර්දේශය සකස් කරලා තියෙන සියලුම ක්‍රියාකාරකම් සහිතව එකක්වත් අයවත් එක්ක ගියොත් තමයි මේවා හරියට නැත්තම් වෙන්නේ මෙහෙමත් ලියන්න පුළුවන්ද මේකත් හරියද අරකත් හරියද කියලා ප්‍රශ්න ගොඩක් අපිට එනවා හරියට කරාම කිසිම දෙයක් නැහැ අද උදේ ලස්සනට අපි පාඩම කරා දවල් පන්තියේ ෂෝක් එක කරා මේක අගට මම ඔයගොල්ලෝ ගෙනියනවා කිසිම ගැටලුවක් අපේ දරුවන්ට කිසිම ගැටලුවක් තියන්නේ නැහැ. හැබැයි සියලු ක්‍රියාකාරකම් එක්ක යන්නේ. රයිට් ලස්සන ලියා ගන්න පෙටවුන ටිකක් ගන්න. දැන් මම උදව් කර දැන් ඔන්න කට්ටිය අත උස්සලත් ඉවරයි නේද? හරි හරි. අත උස්සගෙන ඉඳන්නේ. දැන් උදේ ආයෙ ඉන්නව නම් මේගොල්ලෝ ලියුවෙන්න උදේ ආයෙත් සමහරට අවිල්ල දැන් ඉන්න බලාගෙන නේද නරඹන්න වගේ. එහෙනම් බා ඒගොල්ලෝ ඉවත් වෙන පාඩම තමයි යන්නේ දැන් වගේ. ඉන්නවා නම් බලමු අපි ගොඩක් දරුවෝ ඉන්නවා සම්බන්ධ වෙලා අද දවසේ බොහොම හොඳයි පුතාලා වැඩ ටික දිගට කරගෙන යන්න කාට හරි දරුවෙකුට සම්බන්ධ වෙන්න ඕන නම් අපේ පන්තියට පුතාලා WhatsApp message එකක් දාලා තොරතුරු ටික ඉල්ලන්න වැඩි විස්තර නැත්නම් ඔයගොල්ලෝ කවුරුත් group වල ඉන්න අය ඒකනේ පන්තියට ආවේ group එකේ විස්තර ටික තියෙනවා කියවලේ විදියට සඳුද වෙනකොට පන්තියට සම්බන්ධ වෙන්න අපි ලබන සතියේ ඉඳන් ලස්සනට වැඩ ටික කරගෙන යමු right අපි යම් පැටියෝ ලස්සන ලියා ගන්න right ඔන්න මං අහනවා හරි අමාරු ප්‍රශ්න ටික අනේ තියෙන්නේ මට කියන්න ඔමායා හන්සනි මං ඔයාට රික්වෙස්ට් එකක් එවනවා ඒකේ ටක් ගාලා ඕපන් කරන් කියන්න ඔමායා කීයද ඔමායා පළවෙනි එක 84 very good 84 හරි හරි අමාරුයි 84 මයික් ඔෆ් කරගන්න පැටියෝ right ඊළඟට කියන්න ජනිදු කියන්න මට ඊළඟ එක 101 හරි හොඳයි හරි අමාරුයි නේද ඒසි වැඩි මේක යන්න ඕන පිළිවෙල යන්නේ රයිට් ඉක්මන් කරමු අපි ඊළඟට එනවා යුදිත් කියන්න ඊළඟ එක 528 බොහොම හොඳයි අපි ඊළඟට අවස්ථාව දෙනවා අපි දෙමු පාලින් අත් උස්සන් ඉන්නේ නැති කෙනෙක්ට දෙමුකෝ මට කියන්න දුල්න සසිත් පොඩක් ඉන්න පොඩක් මට දුල්නට වඩා පොඩ්ඩක් දුල්න සසිත් ඉන්න රයිට් හරි 997 right very good එහෙනම් බොහොම පැහැදිලි පැටියෝ 84 101 528 997 right simple බොහොම simple ටක් ගාලා දාගන්න හරි ටිකක් අපේ දරුවා ලස්සනට ලිව්වා හරි okay වැඩ ඉවරයි ඊළඟට අපි යමු right මේක ඉක්මනට ඉවර කරගන්න පැටියෝ අපි ලියාගමු ඊළඟ මාතෘකාව ඉලක්කම් 4 සංඛ්‍යාවක ස්ථානීය
අගය සෙවීම. right. ස්ථානීය අගය සෙවීම. right. කෙනුතිට ඊළඟට අවස්ථාවක් දෙන්නම් දැන් නේ හොඳේ. right. හරි. හතරේ සංඛ්‍යාවක ස්ථානීය අගය සෙවීම හදන්න. පොඩි වෙනස් විදියකට කරන්න හදන්න පැටියෝ. කවුරුත් එක්ක අපි හිතමු ඕන අපි සංඛ්‍යාවක් අපි තීරණය කරමු අපි right. අපි මෙහෙම කරමු. ගණක රාමුවක් අඳින්න ඉස්සෙල්ලම මම ගණක රාමුව අඳිනකොටත් පුතාලට මාත් එක්ක ඇඳ ගන්න පැටියෝ මම පොඩි කාරණා ටිකක් කියා දෙනවා ඒකම ඒ නිසා හොඳට බලා ගන්න. ගණක රාමුව අඳිනකොට අපි දාන්න ඕන නේද? 1 ඒවා 10 ඒවා 100 ඒවා 100 ඒවා 10 ඒවා right. 16 ඒවා 16 ඒවා right. හරි. මාත් ඉක්මනට මේ ගණක රාමුව ඇඳලා අවසන් කරගන්න. මේ ගණක රාමුව අඳිනකොට අනිවාර්යෙන් පුතේ බෝල පාට වෙන්නම ඕන. බෝල එකම ප්‍රමාණය වෙන්නම ඕන. ගොඩාක් අපේ දරුවෝ කරන වැරද්දක්. බෝල පොඩ්ඩක් මේ එකකට එකක් යන්තම් ස්පර්ශ කරලා තියන. යාන්ත්‍රණික ස්පර්ශ කරලා තියන. හරි. මාත් ඉක්මනට අඳගන්න. එකම ප්‍රමාණයට අඳින්න ඕන right. ඊළඟට හරි මං කළා අඳිමු විනාඩියට අපි අඳගමු පැටියෝ. හරි. හරියක් බබාලික් මං කරමු. right. දැන් අපි කරන්නේ මෙච්චර පැටියෝ. අපි පොඩි ප්‍රශ්න ටිකක් ලියන්න හදන්නේ. ප්‍රශ්න වලින්ම තමයි මම පාඩම ගොඩනගන්නේ. මම එකවරම දේවල් කිව්වේ නෑ. මම එකවරම කිව්වේ නෑ මොකද්ද ස්ථානීය අගය. මොකද්ද ඒවා අපි දැන් තාම කතා කරන්නේ පොඩ්ඩක් ඉන්න. අපි ඒවා ලස්සනට යමු. අපි ඒවා ලස්සනට යමු. මම පොඩි ප්‍රශ්න ටිකකින් මේ ක්‍රියාකාරකම් අපිට දීලා තියෙන ක්‍රියාකාරකම් එකම තමයි පාඩම ටික ටික ගොඩනගන්නේ. එතකොට තමයි මේක හරියටම ඔලුවට වැටෙන්නේ පුතේ. හරි මාත් එක්ක ඉක්මනට ඇඳගමු. ඇඳගෙන මම පුංචි ප්‍රශ්න ටිකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නය. right. අපේ දරුවෝ ටික ටක් ගාලා ලියා ගන්න. මෙහි දැක්වෙන සංඛ්‍යාව කුමක්ද? ඔකට දෙන්න උත්තරයක් ටක් ගාලා. මම ඔන්න කීප දෙනෙක්ගෙන් අහනවා ප්‍රශ්න. මෙහි දැක්වෙන සංඛ්‍යාව කුමක්ද? හරි කලබල වෙන්න දෙයක් නැහැ කවුරුවත්. වැඩේ හිමීට කරන්නකෝ. ඒ ඇති කලබල වෙන්න එපා. අත් උස්සන්න කලබල වෙන්න එපා. හොඳේ මං කියලා නෑනේ. ආන්සර් මේ ආන්සර් කරන්න කිව්වේ නෑ. කවුරුවත් කලබල වෙන්න එපා. හරි. අපි ගණක රාමුව ඔන්න බලමුවත් පොඩ්ඩක් මේ ගණක රාමුවේ මෙන්න මේ තැන්වලට තියෙන
ස්ථානීය අගයක්. මොකද්ද ස්ථානීය අගය? මෙතන එකේවා එකයි ස්ථානීය අගය. මෙතන 10 ඒවා 10යි 10 ඒවා එක ස්ථානීය අගය 10යි. මෙතන 100 ඒවා ස්ථානීය අගය 100යි. මෙතන 10 ඒවා ස්ථානීය අගය 10යි. අපි දන්නෝ. අපි ඒව කරලා තින්නේ. අපි මේ වෙනකොට ඒව දැනගෙන තින්නේ. අපි මෙතන කළේ නම් ස්ථානීය අගයන් ටික 1 10 100 1000 රයිට්. හොඳයි. එතකොට මේකේ සංඛ්‍යාව අපි බලමු අහමු බලන්න කාගෙන් හරි අපේ දරුවෙක්ගෙන් අහලා බලමුකෝ. රයිට්. හරි අපි චනුතිට අවස්ථාව දෙනවා. චනුති කියන්නේ පැටි. චෙනුති නේ චෙනුති 450 4512 මෙතන තියෙනවා 4ක් 4000 මෙතන තියෙනවා 100ව 500 512 නේද 10 ඒවා 1යි 2යි රයිට් 4512 රයිට් ඒක හරි දැන් හරි අපේ දරුවෝ ටික දක්ෂයි රයිට් ලස්සනට වැඩේ කරනවා හොඳයි දැන් හරි දැන් මං දෙවෙනි ප්‍රශ්නේ මම පොඩ්ඩක් උඩින් දානවා රයිට් මොන මං උඩ ටික මකලා දෙවෙනි ප්‍රශ්නේ ලියනවා මාත් එක්ක ලියා ගන්න රයිට් මේ ඝනකරාමුවෙම තමයි දෙන්නේ දෙවෙනි ප්‍රශ්න ටික ටක් ගාලා අපි හදාගමු දෙවෙනි ප්‍රශ්නේ දැන් වැඩේට බහින කට්ටියත් එක්ක CR පොත අරගෙන ගණන් පොත අරගෙන වැඩේ යන්න ඕන හොඳ චිත්‍රපටියක් බලන්න ආවේ නෑ වැඩේ ලස්සනට යන්න ලියන්න රයිට් හරි මේ පහත එක් එක් ස්ථානවල ඉලක්කම් වලින් නිරූපිත අගය ලියන්න මේ ඉලක්කම 4 මේ 4 මේ ඉලක්කම 5 මේ ඉලක්කම 1 මේ ඉලක්කම 2 ඒ තැන්වල ඉලක්කම් වලින් නිරූපිත අගය රයිට් මම දැන් ස්ථාන ටික පහලට ලියනවා සමහරට පේන්නේ නැතුනම් පොඩ්ඩක් මම උස්සන්නම්කෝ හරි දැන් හරිනේ රයිට් කට්ටිය 4512 දාලා තියෙනවා රයිට් හොඳයි හොඳයි අපේ ළමයි හොඳයි දිසිනි දාලා තියෙනවා නික්කේ නික්ෂි නේද තෙනාලි රයිට් හරි හොඳයි තෙනාලි දාලා තියෙනවා රයිට් අපි යම් පැටියෝ දැන් මම දානවා ස්ථාන ටික රයිට් දැන් ඝනකරාමුවත් පොඩ්ඩක් මම මේ උඩ ටික මකන්නම් නැත්නම් බලා ගන්න රයිට් අපි යමු ඝනකරාමුව අපිට දැන් අවශ්‍ය නැහැ අපි අතන සංඛ්‍යාව තියාගන්න ඕනේ අපි ගාව රයිට් අපි ස්ථාන ටික දාගමු ඉක්මනටම මාත් එක්ක ලියා ගන්න මේ එක එක ස්ථානයෙන් පුතේ නිරූපණය වන අගයන් ටික අපි ලියන්න ඕන. එක එක ස්ථානයේ. දැන් ඝනකරාමුව මම මැකුවා. ටක් ගාලා ලියන්න විනාඩියෙන් ලියන්න. එක ස්ථානයෙන් නිරූපණය වන අගය කීයක් පෙන්නනවද? එක ස්ථානයෙන් පෙන්නනවා 2ක්. එහෙනම් 2යි. 10 ස්ථානයෙන් පෙන්වනවා කීයක්ද? 10ව 1ක්. 10ව 1ක්. ඒ කියන්නේ 10යි. 100 ස්ථානයේ පෙන්නනවා පිටියු 100ව 5ක්.
ඒ කියන්නේ 500යි. දහස ස්ථානයේ පෙන්නනවා 10 4ක්. ඒ කියන්නේ 4000යි. හරි. 4000යි 500යි එක ස්ථානය දෙක. හරි. එනාලි වැඩේ කරගෙන යන්න ඕන ඉස්සෙල්ලා පැටියෝ. වැඩේ කරගෙන යන්න ඕන. එක ස්ථානයෙන් 2 10 ස්ථානයේ 10 සේ ස්ථානයේ 500 දහස ස්ථානයේ 4000යි. right. දැන් මේ බලන්නකෝ මෙන්න මේක තමයි මේ තියෙන්නේ. ඒ 4512 කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? නැත්නම් 4512 තා විදියකට කියනවනම් හැදුණු විදිය තමයි තියෙන්නේ. හැදුණු විදිය නේද? 4512 හැදුණ හැටි තමයි ඔය තියෙන්නේ. හරි. දැන් හරි right. අපි යමු. දැන් මේ කාරණා ටික දැන් මට ඔන්න පුළුවන් මේක දැන් මම මේක කියනකොටම දරුවෙක් කිව්වා ඔන්න දැන් දාලා දිනු කට්ටිය දාලා දිනු. හරි පුතේ හරි. හරි. right. දැන් දාන්න ඕනේ නැහැ පැටියෝ ටික දාන්න අවශ්‍ය නැහැ. කට්ටිය දානවා දාන්න අවශ්‍ය නැහැ. දැන් මේ බලන් ගියාම මේ තියෙන්නේ පැටියෝ. මෙන්න මේකනේ. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ පුතේ මේ ටික විහිදුවන මේක එකතු කළාම මේක විහිදුවාම මේක නේද? අපිට ඔක කොහොම මේක ලියන්න පුළුවන් තුන්වෙනි එක විදියට එන අපි ලියමු. එම සංඛ්‍යාව right මම කරමු විහිදුවා ලියන්න. right ටක් ගාලා අපි අර ලිව්ව සංඛ්‍යාව මොකද්ද? ඔය අපි උඩ හදාගත්ත සංඛ්‍යාව. right හරි. අපි ලියමු මොකද්ද? මේ විහිදුවා ලියන්න කියන්නේ 4512 විහිදුවා ලියන්න තියෙන්නේ. right simple. දැන් ටක් ගාලා ලියා ගන්න ඉක්මනට තත්පරයට ලියන්න. මේ තියෙන එක තමයි විහිදුවා ලියන්නේ. විහිදුවා ලියනවා කියන්නේ පුතේ නිරූපිත අගයන් ටික එළියට අරගෙන ලියන්න ඕන. 4න් නිරූපිත අගය එළියට ගන්නවා 4000යි. 5න් නිරූපිත අගය 500යි. 1න් නිරූපිත අගය 10යි. 2න් නිරූපිත අගය 2යි. සිම්පල්. ඉඩකඩ ඇතුව ලස්සන රූලක් එහෙම අතහැරලා ලියන්නේ. රූලක් දෙකක් අතහැරියා මේක ලිව්වා. එහම ලස්සනට කරන්න. පිරිසිදුව වැඩ කරන්න ඕනමයි. රයිට් අපේ දරුවෝ ටික ඉක්මන් කරමු. තෙනාලි වෙන මොනවත් කරන්නේ නැද්ද කොහෙද? මේක ටයිප් කර කර යනවා නේද? හරි හරි හරි. බිම්සර හරි හරි. මනීෂා හරි. ඉනුකි මනීෂා හරි. පොතේ ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා හොඳේ. හරි පැටික් මම කරමු කට්ටියත් එක්ක. හරි ලිව්වා හරි පුතේ හරි ෆිනිෂ් හරි. රයිට්. දක්ෂි හරි විමාංශ හරි පුතේ හරි ෆිනිෂ් හරි හරි හරි. එහෙනම් තව ඔහොමම දෙන්නම් එහෙමනම් පුංචි අභ්‍යාසයක් තව දෙන්නම්. එම සංඛ්‍යාව විහිදුවල් ලිව්වා. රයිට්. එහෙනම් පහත සංඛ්‍යාත් විනාඩියෙන් ලියමු. තව සංඛ්‍යා දෙකක් විහිදුවල් ලියමු. ටක් ගාලා සංඛ්‍යා දෙකක් දෙන්නම්. හරි අප් හරි අප් ලියලා දාන්න බාන මට විනාඩියෙන් ඉස්සෙල්ලා පොතේ ලියා ගන්න. 6831 විහිදුවන්න බලන්න. ඊළඟට 8000 ඔලියට ලියන්න නේද? 613 5
පොතේ ලියලා ඉවර වෙලා chat එකක් දාන්න. මේක යට එක දාන්නේ යට දෙක. ආයදා 831යි. එනාලි රයිට් හරි. තමයි. සඳුල් හරි. රයිට් හොඳයි. යුදිත් හරි. එනාලි හරි. ඉන්දුසරි හරි. චෙනුමි ඉවරයි රයිට්. right භවිතම හරි සෙනි සෙත්ති නොනේ හරි right සර්කයි right දැන් එන වේගයට මට කියා ගන්නත් බෑ හරි බොහොම හොඳයි සාල ප්‍රමාණයක් එනවා right ඉවරයි right හරි අපි එතකොට බලමු දැන් ඉවර කරපු අය right උතරින් නවත්තමු chat එක right මෙතනින් එනවා 6න් කියන්නේ 6000යි පැටියෝ එකතු කරමු 8න් කියන්නේ 800යි තොනෙන් කියන්නේ එකේව 3ක් 30යි රයිට් එකයි මේවා මතක තියාගන්න බබාලා මේ එකක්වත් තාම පහට නෙමෙයි දැන් මේ හතර එකතු කරමින් පහට ගොඩ වෙන්න හදන්නේ හතර එකතු කරමින් දැන් ඊළඟට පහට ගොඩ වෙන මේ තාම මේ හර හදන්නේ කරුණු ටික ගොඩනගා ගන්නයි හරි 8000යි එකක්වත් අලුත් දේවල් නෑ හොඳේ 600යි 10යි 3යි හරි 8600යි 10යි 3යි right හරි හරි හොඳයි 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 right ඒ ටික හරි නම් ඔන්න finish වැඩේ ඔය ටික තමයි නිවැරදි කරගන්න right අපි එහෙනම් අලුත් කොටසකට යනවා දැන් අපි දැන් බලමු එමනම් පහේ පන්තියට දැන් මෙච්චර වෙලා කතා කරේ පැටියෝ අපි ආව ගමන් මග පොඩක් අලුත් විදියකට දැක්ක පහට යන්න කලින් දැන් අද අපි කරන්නේ මේ දේවල් එක්ක මේ අතින් ලියලා මේක කරගෙන ගියාම අපිට තියෙන ගැටලු මම මේකේ අන්තිමටම එනවා පුතාලට මේ ශිෂ්‍යත්වයේ කියලා අපි ගැටලු මතු කරගෙන ගොඩාක් අපහසුතාව විඳින තැනට ඇවිල්ලා වැඩේ අවසන් කරනවා රයිට් ගොඩක් හොඳයි මට මේ විශාල පිරිසක් එවලා තියෙනවා ගොඩක් හොඳයි රයිට් ඒ හැමෝම බොහොම හොඳට කරලා තියෙන වැඩ රයිට් අපි යමු එවනම් එහෙනම් දැන් ලියා ගන්න මාත් එක්ක ඉක්මන් කරමු මෙන්න මේවා රයිට් ලියා ගන්න පහත ඒවා එකතු කර සංඛ්‍යා නාම ලියන්න. පොඩි වැඩක් දෙන්නේ. පොඩි වැඩක්. right ටක් ගාලා වැඩේ කරමු. අමාරු වැඩක්. මෙන්න මේක බලන්න. මම අමාරුම ගානක් හදලා පෙන්නන්න. 9යි 1යි එකතු කරාම 10යි. 10 කියලා ලියන. ඔච්චරයි. ඔන්න ඕක කරන්න කියන්නේ. හරිනේ right. දෙවෙනි එක 99 එකතු කරනවා එකක් කීයද තුන්වෙනි එක 999 එකතු කරනවා එකක් කීයද හතරවෙනි එක 9999 එකතු කරනවා එකක් කීයද හරි ඉක්මනට ලියන්න ඕන හරි වැඩේ නවත්තමු ඔය දැන් chat කරන්න අවශ්‍ය නැහැ. මං කිව්වොත් විතරයි chat කරන්න ඕනේ. හැම එකටම chat කරන්න යන්න එපා. ඒකට වැඩේ පැත්තක chat තමයි අන්තිමට. එම් බෑ. මං එහෙම වුණොත් disable කරලා තියෙනවා. පොඩි වෙලාවක disable කරලා තියෙනවා. නැත්නම් කට්ටිය වැඩේ කරගෙන යන්නේ නැහැ. දැන් chat බෑ. chat ඉවරයි. වැඩේ ලස්සනට කරගෙන යමු.
රයිට් මයික් ඔන් කරන්න එපා පැටියෝ කට්ටිය. නිශ්ශබ්දව වැඩ කරගෙන යන්න. කිසිම කෙනෙක් ඔන් කරන්නේ නැහැ. රයිට් දැන් උත්තර හදාගෙන ලියාගෙන යන්න. 99යි 1යි 0යි. එතකොට 100යි. 999යි 1යි 10යි. මට අද ටියුට් ටික ගන්න ඉන්න බැරි වුණා ආයෙ කවුද ටියුට් බෙදන්නේ පුතේ මේ මම ගෲප් එකට දාන්නම් පැටියෝ. ගෲප් එකට දාන්න හොඳේ පුතේ. සර් ඊයේ පේපර් පන්තිය තිබ්බද ඒ පුතේ ඊයේ පේපර් පන්ති නෑ. ඊයේ පන්ති නෑ හෙටත් නෑ හොඳේ. මේ සතියේ පේපර් පන්ති නෑ. මුණත් ආපහු my teachers එක login අවුනා පැටියෝ. කඩ ආපහු ක්‍රෙඩිට් කාඩ් වලින් කරත හැකිද පුළුවන් කාඩ් වලින් ගෙවන්න පුළුවන් පැටියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අපි දැනුවත් කරන්න. ඔව්. දැනුවත් කරාම ටිකක් ඉන්නවද පැටියෝ. ඔව්. සර් ටිකක් ආදල් තාම ලිව්වේ හා රයිට් රයිට් ඉන්නම් හරි ඉන්නම්. තින්නේ 9999ද අන්තිමටම 9999 යන්න හරි. ඔව්. සර් අපුතේ මට පැහැදිලි නෑ මොකද්ද පැහැදිලි නැති පැටියෝ? බෝඩ් එකද? ඔව් සර් ඒ කියන්නේ පැටියෝ මොකද්ද වෙන්නේ? බ්ලොට් වෙලා වගේද? හතරවෙනි ගණන සර් හොඳට පේනවා සර් හොඳට පේනවා හරි. සුදු පාටයි බෝඩ් හොඳට පේනවා නෑ පැටියෝ දැන් හරි. පේන කට්ටියනේ පේන්නේ නැති එක්කෙනාට කියන උත්තරේ මොකද්ද පැටියෝ? සර් දැන් හරි සර් හරි. හරි අට ටිකත් එක්කනේ හරි. හරි. දැන් බලා ගන්න පැටියෝ. හරි පුතේ හරි. වෙන පෞද්ගලික දේවල් පුතේ ප්‍රශ්න අහන්න පැටියෝ මේ පුතාලගේ මොන හරි තියෙන ඒවා පස්සේ අහන්න හොඳේ. වෙනම අහමු. 9යි 1යි 10යි 99යි 1යි 100යි 999යි 1යි 10යි 999 sorry 9999 අන්තිම එකට 10 ඔව් දස කියලා දහස රයිට් හරි. දැන් පොඩ්ඩක් අහගන්න. දැන් පොඩි ප්‍රශ්නයක් මට තියෙනවා. මම මෙතන ඉලක්කම් 3කින් පස්සේ පොඩි ඉඩක් අතහැරිය. හොඳට අහගෙන ඉන්න දැන්. ප්‍රශ්න අහන්න කතා උගන්වනකොට රයිට් හරි. ආන්න පැටියෝ. පස්සේ තමයි අහන්න ඕනේ. මේකට කියනවා අපිට මේ කලාප වලට වෙන් කිරීමේ වචනේ වැඩක් නැහැ. වචනේ කවුරු හරි කියා දෙනව නම් ඒක වැඩකුත් නැහැ පැටියෝ. පුංචි පුතාලට ඒව වැඩක් නැහැ. හැබැයි මේක තේරුම දැනගන්න ඕන. රයිට් මම කියලා දෙන්න. දැන් අපි හිතමු අපි ලියනවා කියලා 5000 ලියනකොට පැටියෝ මෙහෙමයි ලියන්නේ. මෙන්න මෙහෙම. බිංදුවයි මෙහෙම ලිව්වා. මෙහෙම ලිව්වයි කියලා මේක වැරද්දක් නැහැ. කාටවත් වැරදි දාන්න බෑ. දැන් ඕක තමයි ප්‍රශ්න. අපෙන් අහන ප්‍රශ්න. ඕක වැරදිද සර්? හරිද සර්? මේකද හරි ඒකද හරි ඉන්න කියලා දෙන්න ලස්සනට. නමුත් අපි මේක ලියනකොට මෙන්න මෙහෙම ලිවිය යුතුයි කියලා යම් සම්මතයක් ගණිතයේ තියෙනවා. මොකද්ද? මුල එක ලිව්වා. හරි. ඒ කියන්නේ පුතේ එක ස්ථානයෙන් පටන් අරන් වමට යනකොට අපි කරන්න ඕන ඉලක්කම් 3ක් ගියාට පස්සේ හතරවෙනි ඉලක්කම චුට්ටක් ඈත් කරනවා. පොඩි ඉඩක්. ආයි ඉලක්කම් 3ක් ගියාට පස්සේ ඊළඟ එක ඈත් කරනවා. 3න් 3ට මෙහෙම ඈත් කරලා ලියන්න පුරුදු වෙන්න ඕන. දැන් පොඩි ප්‍රශ්නයක් අහගන්නකෝ. දැන් ඇයි මෙහෙම ලියන්නේ? දැන් අපි ගොඩක් විදිහ හිතන්නේ මේක නීතියක් මෙහෙම ලිව්වොත් වැරදි මෙහෙම ලිව්වොත් හරි නෑ. එහෙම එකක් නෑ. Excuse me sir. ඔව්. තුන්වෙනි එකේ දසදහස ලියලා තියෙන විදිය. ඔව් අන්න හරියෝ. ඒකද? 4. මේකද? 10. ඔව් සර් පරත දහස අපි යාත් කරනවා. ඔබ ලිව්වා කියලා වැරද්දක් නෑ. මෙහෙම ලියන්නයි. හරි. දැන් අහන් ඉන්න බැරි. දැන් මෙන්න මේකේ මේ දෙකේ පොඩි මොකද ඇයි මෙහෙම ලියන්නේ? දැන් අපි ගොඩක් විට දැන් දාහිඩ අහන් ඉන්න
සර් ඉඩ තියෙන තැන කොමාවක් දැම්මත් කමන්නේ නෑ 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 සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. ඒ ඉඩ තියෙන තැන කමා දාන්නේ ඔයා මං කියන්නද කමා දාන්නේ නැද්ද කියලා. ඉන්නකෝ. එහෙම කියන්න මං කියනද? දැන් ඔයාගේ තාත්තා ලියනකොට කමා දානවා ඇති. අම්මා ලියනකොට කමා දානවා ඇති. ඒකට හේතුවක් තියෙන පැටියෝ අපි ඉගෙන ගත්ත කාලෙදී අපිට කිව්වේ ඔතනින් කමා දදා ලියන්න කියලා. මම දැකලා තියෙනවා ඒ පුරුද්දට ගුරුවරුත් කමා දානවා. වැරදි. ඒ අර පුරුද්ද. වැරදි. කමාව දාපු ගමන් දැන් දෙකට වෙන් වෙනවා. ඒකට දෙකක් සම්පූර්ණ වැරදි. චූටි ඉඩක් තියෙනවා. මං කියන්නම් දැන් ඕක නීතිය. ඇයි? දැන් ඕක ඇවිල්ලා ගණිත සම්මතයක් මිසක් නීතියක් නෙවෙයි. දැන් මං කියලා දෙන්නම්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕක අපි ඉගෙන ගන්න ක්‍රමේ වැරද්දක් තියෙන පැටිය. මොකද්ද? අපි ඉගෙන ගන්න ක්‍රමේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? අපි බලන්නේ කටපාඩමෙන් මේක හරිද වැරදිද කියන එක විතරයි. ඇයි එහෙම වෙන්නේ කියන එක බලන්නේ නැහැ. මං උදාහරණයක් කියන්නම් ඒකට. ඊට කලින් පොඩ්ඩක් මට මේක කියා දෙන්නකෝ. දැන් අපි හිතමු මං ඔන්න දෙකක් ලියන පොඩ්ඩක් කියනකෝ. මම ලියන්නකෝ පොඩ්ඩයි. සර් බෝඩ් එක පෙන්න. මම පොඩ්ඩයි මං අයින් වෙන්නකෝ පොඩ්ඩයි ඉන්න. මම ලියලා තියෙන්නේ 4444. මට කියන්න මේ එක විදියක්. මේ එක විදියක්. වෙනසක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දෙකෙන් ඉක්මනට මේ දෙක කියව ගන්න පුළුවන්. අහන් ඉන්න. සර් මුකුත් ඇහෙන්නේ මොකද? හරි අහන්. ඇහෙනවා සර්. ඉතින් ඒක තමයි මේ ඕකනේ කියන්නේ. දැන් ඒ තමන්ගේ ගැටලු කතා කරගන්න එපා. ඔයා එක්ක මාව මියුට් කරගෙන මොකක් හරි ඒව කරගෙන එහෙම කරන්න එපා පුතේ. කෙනෙක්ට තියෙන ගැටලු කතා කරන්න එපා. හරි. ඔව්. දැන් මට ප්‍රශ්න සෑලි යන එක ගන්න ඕනද? නෑ ඕන්නේ කියා දෙනක අහන් ඉන්න පුතේ. කියා දෙනක අහන් ඉන්නවද? කියා දෙනක අහන් ඉන්න. රයිට්. දැන් මේක අහන් මේ දෙකෙන් පුතේ වඩාත්ම පැහැදිලි. ඉක්මනින්ම මේක හඳුන ගන්න පුළුවන්. 4444 කියලා හඳුන ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමයේද දෙවෙනි ක්‍රමයේද? දෙවෙනි ඇයි දන්නවද? දකුණු පැත්තේ ඉඳන් වෙන් කරන්න තියෙන්නේ. අහන් ඉන්නකෝ. හේතුව තමයි අහන් ඉන්න. එහෙනම් පුතාලට පැහැදිලි. ඇයි අපි වෙන් කරන්නේ? ඇයි කර්මයක වෙන් කරන්නේ? වෙන් කරන්න මූලික හේතුව තමයි වෙන් කර. අපිට අඳුර දැන් මේ මයික් ඔන් කරපුව ඔක්කොම එළියට දානවා. දැන් දාන එළියට ඔක්කොම මුකුත් නැහැ. කතා කරන්න එපා කිසි කෙනෙක්. මයික් ඔන් වෙච්ච ඔක්කොම දැම්මා. හරිනේ? දැන් කතා කරන්න එපා. ඔන්න වේටින් රූම් දැම්මා. ඒක හරි ගියෙත් නැත්නම් කෙලින්ම ඇතුලේ දැම්ම එළියට. හයි දැම්ම කරන්න දෙයක් නැහැ. ඔන්න ඔක්කොම ටික දානවා. හරි. කියන දේ අහන්නේ නැත්නම් ඔක්කොම ටික දැම්මා. මයික් ඔන් කරන්න එපා වැරදිලවත් එළියට දාන දැන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න උනා කට්ටියකට පොඩි රවුමක් ගියා. අනේ මං ජොයින් කරාපව්. රයිට් හරි. අහගෙන පැටි. එහෙනම් මේ වෙන් කරන්නේ යමක් අඳුන ගන්න පහසු වෙන. මේක අඳුන ගැනීමේ පහසුවට තමයි වෙන් කරන්නේ. මේක හරියට මෙන්න මේ වගේ. අපි ඉගෙන ගන්න ගොඩක් විට උදාහරණයක් විදිහට මේව ගන්නකෝ. දැන් අපි තාත්තා කොහේ හරි බයිසිකලෙන් යනවා කියලා හිතන්න. ඔන්න තාත්තා බයිසිකලෙන් මෝටර් සයිකලෙන් යන්න ආද. ටක් ගාලා කියනවා හෙල්මට් එක අරගෙන එන්න දාගන්න කියලා. දැන් මම අහනවා එක්කෙනෙක් විතරක් කියන්න. මම එක්කෙනෙක්ගේ නම කියන කෙනා විතරයි කියන්නේ. අනිත් ඒවා ඕක කරගන්න. මට කියන්න කවුද දන්නවද? තසින්දු විතරක් ඔන් කරගන්න. මට කියන්න තසින්දු ඇයි තාත්තා හෙල්මට් එක ඉල්ලන්නේ? ආරක්ෂාවට. එහෙමයි. පොලිසියට බය නෙවෙයිනේ. හරි දැන් හොඳයි. බොහොම හොඳයි අදහස. තාත්තා හෙල්මට් එක ඉල්ලන්නේ ඔළුවේ ආරක්ෂා කරගන්න නම් ඉතාම හොඳයි. හැබැයි අපි හිතමුකෝ මෙහෙම දෙයක්.
ඔන්න මම ලංකාවේ නීතිය වෙනස් කරනවා. ආන්ින් නීතිය වෙනස් කළා මම කියනවා හෙට උදෑසන සිට හෙල්මට් ඔළුවේ දාගෙන යන එක පොලිස් නීතියක් නෙවෙයි. තම තමන්ගේ ඔළුගෙඩි බේරා ගැනීමට අවශ්‍ය නම් පමණක් හෙල්මට් දමාගෙන යන්න. මට කියන්න දැන් වෙන පුතෙක් හරි අපි හිතමු සෙතුම්ලිගෙන් මං අහන්නම් සෙතුම්ලි මට කියන්න එහෙම නීතියක් ආවොත් හෙට උදේට බයිසිකල් වල පාර යන්නේ මොන විදියටද? හෙල්මට් නැතුව. අන්න හරි. අපි ගණන් ඉගෙන ගන්නෙත් ওই විදියට. විභාගෙට ලකුණු දෙන්නේ නැත්තම් එහෙම ලකුණු ලැබෙන්නේ නැත්තම් අනේ අපි ඉගෙන ගන්නවා. හැබැයි ඒක මොකටද දන්නේ නේ? අපි විභාගෙට ලකුණු නෑ ලිව්වොත්. ඒ නිසා ඉගෙන ගන්න විදිහක් අර හෙල්මට් නොදා ගියොත් පොලිසියෙන් අල්ලන නිසා තමයි හෙල්මට් එක දාන් යන්නේ. ඔළුව බේරගන්න නේ. ගොඩක් අය එහෙම තමයි. ඒක අවබෝධයෙන් නෙමෙයි කරන්නේ. මේක මොකටද කියන අවබෝධයෙන් නෙවෙයි. විභාගෙට ලකුණු ලැබෙන්නේ නැති හින්දා තමයි ගණන් හදන්නේ. ගාන ලියන්නේ. හරි. එහෙම ඉපා. දැන් අවබෝධ වෙයි. අඳුන ගන්න ලියන්න. රයිට්. ඊළඟ එක. ඔව් පුතේ. එතකොට ඔළුව ආරක්ෂා වෙනවා නේද? මොකද ආරක්ෂා වෙන්නේ ඔළුව? ඔළුව. ඔව් ඔව්. ඒක තමයි මම මේ කිව්වේ. අපි හෙල්මට් උත් දාගෙන යන්න ඕන. ඔළුවත් බේර ගන්න බව දැනගන්න ඕන. නීතියක් දැනගන්න ඕන. ඒ වගේම ඇයි එහෙම තියෙන්නේ කියලා දැනගන්නත් ඕන. මේක වෙන් කරන්න හේතුව තමයි වෙන් කරන්න මූලික හේතුව අඳුන ගැනීමේ පහසුව. අපිට සංඛ්‍යාවක් කියව ගන්න, අඳුන ගන්න, අවබෝධ කරගන්න පහසු වෙන තමයි පැටියෝ. මේවා කලාප වලට වෙන කොටස් වලට වෙන් කරලා. රයිට්. දැන් ටක් ගාලා ඉතිරි ටික ලියන්න. එකතු කිරීම නෑ. එකතු කිරීමක් නෑ. ටක් ගාලා මම මෙතනින් එහාට පොඩ්ඩක් වෙනස් කරන ක්‍රමයක. මේ ටික විතරයි එකතු කරේ. මෙන්න ලියන්න මේ ටික ඉක්මනට මාත් එක්ක. පොඩි ඉඩක් තියන්න. මේ තියෙන ඉඩ බබා අකුරක ඉලක්කමක ප්‍රමාණයක් විතරයි. ඉලක්කමක් විතරයි තියන්නේ. ඉලක්කමට වඩා පොඩ්ඩක් අඩු වුණක් කමන්නේ. මෙන්න සමහර අය. සමහර අය ලියන්නේ කොහොමද දන්නවද? 20000 මෙන්න මෙහෙම. ඔක ඈඩ් කරන්නේ මේ මෙතන ඉඳන් යන්න ඕන ත්‍රිවිල් එකක් අරගෙන මෙයා අල්ල ගන්න. ත්‍රිවිල් එකක් අරන් යන්න ඕන අර කට්ටිය අල්ල ගන්න. ඔව් මේක වැරදි. වැරදි. එහෙම කරන්න එපා. පොඩි ඉඩක් තියන්න. පොඩි ඉඩක් රයිට්. ලියන්න ටක් ගාලා 20000. රයිට් මම කල් ලියමු. මේ විදිහට ලියන්න ඉතින් ටික. සමානක් ඕනේ නැහැ මෙහෙම ලියමු රයිට්. 6 ටක් ගාලා ලියන මාත් එක්ක ඉක්මන් කරන්න. 7 ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ළමයි. පොඩි වෙලාවයි දෙන්නේ මේවා පුංචි වැඩ. කතා කරනවා වගේ නෙවෙයි වැඩ කරන්න ඕනේ. පට ගාලා මම ලියන්නේ නැහැ එකක්වත් කියනවද විතරයි. රයිට් මම කරමු. හරියටම සිලබස් එකේ තියෙන විදියටම මම කරගෙන යනවා පුතේ. එතකොට ඔළුවට නියමයට වදිනවා. රයිට් මම කරමු. හරි මම උඩින් මකනවා පුතේ ඉක්මන් කරන්න. රයිට්. උඩ සෙට් එක මකනවා. දැන් 9 10 70000 11 80000 12 90,000 13 හරි
ඔමෙත් සන්විඳු. ඔමෙත් කියන්න මට මොකද 13 වෙනි එක? 13 වෙනි උත්තරේ. ඔමෙත් ඔමෙත් පිළිතුරක් දෙන පාටක් නැහැ. අපි අවස්ථාව දෙනවා. චෙනායා ඔව් මම ඔන් කරලා ඇති චෙනායා කෙනෙක් රයිට් කියන්න මට ඕන 13 මට ඕන 13 චෙනායාට මම මේක රික්වෙස්ට් එකක් දාලා ඔන් කරලා කියන්න ඇහුන්නේ නැවටියෝ තුහන්ස කියන්නේ නැත්නම් චෙනායකෝයි තුහන්සා කියමුද එන්න හලෝ දෙන්න කියන පාටක් නෑ හරි ඊළඟට කියන්නේ නම් මට අයියෝ අඩියනේ එනා ඔව් ඊළඟට කියන්න සයුලි කියන්න සයුලි and තා පොඩයි සයුලි ගියා මගේ අතේ පිටක් සයුලිට අවස්ථාවක් ගන්න අපඩේ මම සයුලි කෙනෙක්ට එවන්නම් සයුලිට එවන්නම් රයිට් හරි සයුලි අනුප්‍රාද සයුලිට වෙලා ඇත්තම කියන්න පැටියෝ මේක 100,000 very good කීයද පැටියෝ 100,000 100,000 මට සයුලි ඉන්නව නම් කියන්නේ හැබැයි මේකේ 99%ක් අය කවුරුවත් ඔය 100,000 කියන එක භාවිතා කරන්නේ නැහැ දැන් මම මේ කියන්නේ සාමාන්‍ය ගණිතයේදී නෙවෙයි එදිනෙදා ඔය මේ දේවල් වලදී භාවිතා කරන්නේ මේකට මොකක් කියලාද කියන්නේ මට කියන්න ඔකට කියන නාම අකිත්මා කියන්න අකිත්මා කියන්න සාමාන්‍යයෙන් මේකට මොකක් කියලාද කියන්නේ ලක්ෂය very good ලක්ෂය මේකට ගොඩක් අය කියන්නේ ලක්ෂය කියලා. ඉතින් අර ඒක පරණ ක්‍රමයක්. නමුත් නැවත අපි අලුත් ඉගෙන ගන්න සම්මත ගණිත ක්‍රමයට පුතේ මේකට කියන්නේ 100,000 වැරදක් නෑ ලක්ෂය තමයි භාවිතා වෙන බහුල ක්‍රමය මම නිකමට කිව්වේ. රයිට් දැන් එහෙනම් බලන්න හරිද කියලා පුතාලා ලියපුවා 30,000 40,000 50,000 60,000 70,000 80,000 90,000 100,000 පුතාලට 100,000 දක්වා right දැන් කලින් හතර පන්තියේ තියුණු ස්ථාන හතරක ඉලක්කම් 4 සංඛ්‍යාව විතර දැන් ඉලක්කම් 5ට ඇවිත් තියෙනවා ඒ කියන්නේ පැටියෝ එකේ සිට 100,000 දක්වා වූ සියල්ල නැත්නම් 99,999 තෙක්ම දේවල් එන්න පුළුවන් අපිට මේ අතරත ඕනම සංඛ්‍යාවක ඕනම දෙයක් විමසීමේ හැකියාව තියෙනවා අපිට විභාගයේදී right ඒ අනුව මේ පාඩමට එනකොට ඔන්න අපි ඒ කොටස සම්පූර්ණ වෙලා තියෙනවා හරි right හොඳයි පැටියෝ අපි යමු එහෙනම් ඉස්සරහට යමු ඊළඟට අපිට වචනයක් හමු වෙනවා right අපි දැන් පොඩි වෙනසක් කරලා ඉන්නම්කෝ දැන් මම ඉගෙන ගත්ත ටික පොඩි වෙනසක් වෙන ආකාරයකට ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගත්ත ස්ථානීය අගයන් ටික නේද ස්ථානීය අගයන් ගොඩනැගෙන එක ගැන කතා කළා අපි බලමු පොඩි සටහනක් දාලා ඊට පස්සේ අපි අවසානයේ මේ කතන්දර ටික කොහොම ලස්සනට සාරාංශගත කරනවා
right මං හිතන වෙලාව ඇති පුතාලට වැඩ කරගෙන යන බොහොම සරල දෙයක් මං කතා කළේ right අපි ලියමු මෙහෙම කතාවක් ලියන්න right මෙන්න මෙහෙම දාගන්න ඉලක්කම් පහේ සංඛ්‍යා right අපි යනවා පැටියෝ ලියන්න යන්න එපා මම ලියනවා 5 right දැන් මෙතන තියෙනවා පුතේ පහේ ඉලක්කම් පහක් දැන් අපි කියවොත් මේකත් 5 මේකත් 5 මේකත් 5 මේකත් 5 මේකත් 5 මේක නිකම්ම කියවොත් 5 වෙන්න බෑ සාමාන්‍යයෙන් අපි එහෙම කියන්නේ නැහැනේ. මේක කියනකොට අපි කියන්නේ නැහැනේ. පහ කියන්නේ නැහැනේ. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ මං අහනවා මෙන්න මෙහෙම. සෙනුරිගෙන් අහනවා කො සෙනුරි පැන්න නෙඩික් හරි වෙන්න. සෙනුරිගෙන් අහනවා ඇයි එහෙම කියන්නේ නැත්තේ? කොහොමද මේ කියන්නේ? කොහොමද මේ කියන්නේ සෙනුරි කියන්න බෑ මම සෙනුරි රික්වෙස්ට් එකක් දාලා ඇත්තේ සෙනුරි කියන්නේ කොහොමද මේ කියන්න බැටි සෙනුරි කතා කරන්න දුවගේ මයික් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවනේ නැත්නම් මයික් එක ඔන් වෙලා තියෙන්නේ පණ්ඩ කියන්න හරි ලක්ෂ මොකද්ද හොඳට බලලා කියන්න දැන් ඇහෙන පැටියෝ සෙන්ටර් කියන්නේ අපි සෙන්ටර් පොඩ්ඩක් තියලා ඇහෙන්නේ නැහැ පැටියෝ සෙන්ටර් නෑ සෙන්ටර් ඇහෙන්නේ නැහැ ආකාරي ගැටලුවක් තියෙනවා අපි අහමු මේ අත උස්සන් ඉන්න පමිතුගෙන් අහමු පමිතු කියන්නේ පමිතු කියන්න 55555 පමිතු පොඩ්ඩක් ඉන්න මට ඇයි එහෙම කියන්නේ ඇයි මේක 5 කියන්නේ නැතුව ඇයි ඔය 55555 කියන්නේ ඇයි එහෙම කියන්නේ ඒ මොකෝ එහෙම කියන්නේ ඒකේ රයිට් හොඳයි පුතා කියපක හරි මොකද්ද මේගොල්ලෝ මේ එකම පහ වුණාට එයා ඉන්න තැන අනුව එයාගේ අගේ වෙනස් මොකද මේ ඉන්න තැනට අපි කියනවා මෙයාට කියනවා එක ස්ථානය මේ ඉන්න කෙනාට මෙයාට කියනවා 10 ස්ථානය 10 ස්ථානය මම පොඩ්ඩක් ඉක්මනට ලියනවා බබා මේ ඉන්න කෙනාට අපි කියනවා මොකද්ද 100 ස්ථානය මම ඉක්මනට ලියනවා මේ ඉන්න කෙනාට අපි කියනවා කවුද මෙතනට කියනවා අපි දහස ස්ථානය මෙයාට කියනවා අපි මොන අලුත් ස්ථානය මෙතනට ගන්න දන්නවා අලුත් එක තමයි දසදහස ස්ථානය දසදහස ස්ථානය හරියට මෙන්න මේ වගේ උදාහරණයක් විදිහට මම ගන්නකෝ ඔයා වුණක් කමන්නේ මම ගන්නකෝ දැන් මම මේ පන්ති ඉන්නකොට කවුද මම මේ පන්ති ඉන්නකොට සර් නේ දැන් පන්ති ඉවරලා මට ගෙදර ගිහිල්ලත් ඉන්න පුළුවන්ද සර් වගේ ළමයි මෙහෙමයි පුළුවන්ද බුටි කන්ට වෙනවා එහෙම ඉන්න බෑ ඒගොල්ලොත් එක්ක එතකොට මම තාත්තා කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් ඒක හරියන්නේ නැහැ මම ඉස්කෝලේ ගියාම මේ චරිතය නෙවෙයි මේක වෙනස් මම පොළට යනවා එළවලු ටිකක් ගන්න මට පුළුවන් ද ලොක්කා වගේ මම සර් කියලා ඉන්න බෑ මම පොලේ ගේට්ටුව ගාවට ගලා හිටියොත් මිනිස්සු ගෙනලා එළවලු ගෙනත් තියනවද නැහැ
එහෙම ගෙනත් තියන්නේ නැහැ. පොලේදී මම පාරිභෝගිකයෙක්. ගෙදරදී මම තාත්තා. පන්තියේදී මම ගුරුවරයා. ඉස්කෝලේදී වෙන චරිතයක්. මේ විදිහට අපිට තියෙනවා චරිත ගොඩක්. නේ. දැන් අපි යනවා ආණ්ඩුවේ කාර්යාලයකට. අපි එතකොට අපිට මේක අදාළ නැහැ. ඒකට අපි එතන සේවාදායකයෙක්, සේවා ලබන්නෙක් නේද? right. ඒ විදිහට පුතේ අපි ඉන්න තැන අනුව අපිගේ අගය වෙනස්. අගය වෙනස්. මේ පන්ති කාමරේ මෙතන ඉන්න මේ මගේ අගය තව තැනක නෑ. එතන වෙනස්. තව තැනක වෙනස්. තව තැනක වෙනස්. ඒ වගේ තමයි මේගොල්ලොන්ගේ ඉන්න තැන අනුව මේ එක ස්ථානයේ එතන එකේ ඒවා තියෙන්නේ, මේ 10 ස්ථානයේ 10 ඒවා තියෙන්නේ, 100 ස්ථානයේ 100 ඒවා තියෙන්නේ, 5 ස්ථානයේ තියෙන්නේ, 10 ස්ථානයේ තියෙන්නේ 10 ඒවා, දසදහස ස්ථානයේ 10 ඒවා තියෙන්නේ. ඒ නිසා පැටියෝ මේ එකේව පහක් 5යි, 10 ඒවා පහක් 50යි, 100 ඒවා පහක් 500යි. ඔන්න ස්ථානයේ නිසා වෙන වෙනස. මෙතන පහ තිබුණට ඒ 10 ඒවා පහක් ඒ කියන්නේ 5000යි. ලස්සනට කෙලින් තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ 10000 ඒවා පහක් ඒ කියන්නේ 10000 ඒවා පහක් 50000යි. සියල්ලේම එකතුව ගත්තොත් 5යි 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 ඔන්න අපිට හැදෙනවා 55555. right. දැන් ටක් ගාලා මේ ටික ලියාගමු. ඉක්මන් කරලා මේක සටහන් කරගමු ඉඩ කඩ ඇතු ඉක්මනට. පොඩක් විතර අකුරු ටික බලා ගන්න පැටියෝ 55555. ඒව පුතාලට බලා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිනේ? right. ඉක්මන් කරලා ලියාගන්න. හරියක් පුතාලා ඉක්මන් කරන්න පැටියෝ. වැඩ ටික ලස්සනට කරගන්න. ලබන සතියේ එනකොට අනිවාර්යෙන් පුතාලා නම දාලා එන්න ඕන. නම් ගම් නැතුවයි ඉන්න බෑ. ඒ වගේම අංකය තියෙන්න ඕන. අපි අංකයක් දීලා තින්නේ. ඒ අංකය අනිවාර්යෙන් තියෙන්න ඕන. right.
පන්සල ඉවරද? පන්සලු විහන් හරිද? විහන් තාම ලියනවද? විහන් චන්දුල් පුතා රික්වෙස්ට් එකක් එවලා තියෙන්නේ. මම නම කියන හැමෝටම මම රික්වෙස්ට් එකක් දීලා තියෙන්නේ. පන්සල ඉවරද? පන්සලට මම රික්වෙස්ට් එකක් දාලා තියෙන්නේ. ඔන් කරගන්න. ඔව් සර්. රයිට්. හරි. පුතාලා මම එන රික්වෙස්ට් එක ඔන් කරපු ගමන් කතා කරන්න පුළුවන්. හොඳයි. මතීෂ හරිද පුතේ? හරි සර්. රයිට් පැටිය හරි. රට අනිත් දරුවෝ ටිකත් අපි ඉක්මන් කරමු. හරි මතීෂ හරි පුතේ. මම දැන් ලබන මාසේ අවසන් එක තියන්න පැටියෝ මේ අපේ පේපර් පන්ති අපේ මේ ප්‍රශ්න පත්‍ර පන්තිය නෙමෙයි සෝරි සිද්ධාන්ත පන්තිය අන්තිමටම තියෙන අපි අර පන්ති පටන් ගන්න කලින් පුංචි ටෙස්ට් එකක් පොඩි කොලයක් කරනෝනේ. දැන් ලබන සතිය එනකොට පුතාලා ඒක කරලා එන්න ඕනේ. ලබන සතියේ පළවෙනි කොලේ කරලා ගේන දැන් අලුතෙන් සම්බන්ධ වෙනවා නම් අලුතෙන් සම්බන්ධ වෙන පුතාලා මතක තියාගන්න ඕන පුතාලගේ පැක් එකේ තියෙනවා මේ වගේ පොඩි පේපර් එකක් තියෙනවා. පොඩි පේපර් තුනක් ඇති තුනයි. හතරක් නෙවෙයි තුනයි තියෙන්නේ. මේක කරලා එන්න ඕන. පුතාලා මේක ගෙදරදි කරන්න ඕන. වෙන ටියුට් කරන්න එපා. කිසිම නිබන්ධනයක් පන්තියේ කරන්න කලින් ගෙදරදි කරන්න එපා. පන්තිය කල් ඉවර දැන් අපි ගිය සතියේ නිබන්ධනයක් දුන්නා මේ ක්‍රියාකාරකම් එක. මතක විදිහට මෙන්න මේ නිබන්ධනය. මේ නිබන්ධනය මම සාකච්ඡා කරන්න ලබන සතියේ. මොකද මේකේ තියෙන සමහර ඒවා අර ඡේද දෙකක් තියෙනවා. සමහර විට මේ ඡේද දෙකේ තියෙන කල් මේ එරමිනිය, ගඳපාන, කජු මාදා, ඇපල් මේවා දැකලා නැහැ නේ ඔයගොල්ලෝ. මම පෙන්නනවා. මම මේ ඡේද දෙක සාකච්ඡා කරනවා. ඒ වගේම මම මේකේ උත්තර ටික ඔක්කොම කියලා දෙන්නම්. මම ඔය ඒක නිකන් ගෲප් එකකට දාන්නට වඩා හොඳයි. මම සාකච්ඡා කරනකොට පුතාලට කරෙක්ෂන්ස් කරගන්න පුළුවන්. අඩුපාඩු හදා ගන්න පුළුවන්. මේ එතකොට මේක ලැබුණ නැති කෙනෙක් ඉන්නවා නම් මම මෙහෙම කරන්නම් උදව්වක් විදියට අද දවසේ සම්බන්ධ වෙච්ච අයත් තියෙන නිසා මම මේකේ PDF එකක් හෙට දවසේ වෙනකොට WhatsApp group එකට දාන්නම්. මේකේ print out එකක් අරගෙන මේක කරලා ready වෙන්න. එතකොට අපේ සිද්ධාන්ත පන්තියට එනවා නම් ඔන්න මග ඇරෙන්නේ එකක්වත් මේකත් ready. මේ ටියුට් එකත් ready එකේ ඉඳන් යන්න පුළුවන්. මේක තමයි පළමු නිබන්ධනය. අනිත් නිබන්ධන ටික පැක් එකේ තියෙනවා. නිබන්ධන කරන්න යන්න එපා. පේපර් එක කරන්න. දැන් මම දාලා තියෙන ජනවාරි 9 කියලා. ජනවාරි 9 කියන පේපර් එක කරන්න. කරලා ගෙදරදි කරලා අම්මට දීලා බලගෙන ඒ ටික කරගෙන එන්න. අපි අන්තිම එක මේ වගේ අන්තිමට ගන්න පේපර් එක පුංචි ටෙස්ට් එකක් විදියට ඔන්ලයින් පේපර් එකක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ලකුණු ටික මම තමයි දෙන්නේ. එතකොට ලකුණු දෙන්නේ මම. මොකද පේපර් එක ඔන්ලයින්. එහෙම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. ඒවටත් සූදානම්ෙන් ඉන්න. රයිට්. ඔයගොල්ලෝ කැමතිනේ ඒවට? හොඳයි. අපි යම් පැටි ඊළඟට තව අපිට හමු වෙන වචනයක්. අපි ඉක්මන් කරමු. කාට හරි ලියා ගන්න බැරි වුණා නම් පැටියෝ මේක නැවත වීඩියෝ එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට බලලා ලියා ගන්න පුළුවන්. රයිට්? හරි. ඊළඟට බලා ගන්න පුතේ සටහන් ටික ලියා ගන්න පැටියෝ මම පොඩ්ඩක් මකන්නේ ඔයගොල්ලන්ට යම් chance එකක් දීලා. ලියන්න පුතේ මාතෘකාවක් ලියා ගන්න. සංඛ්‍යාවක් සංඛ්‍යා පෙත්තක දැක්වීම.
සංඛ්‍යාවක් සංඛ්‍යා පෙතක දැක්වීම. සංඛ්‍යා පෙතක දැක්වීම. right. මේක මේ මහා දෙයක් නෑ, හරිම ලේසි වැඩක්. හරිම ලේසි වැඩක්. right? හරි. අපි බලමු කොහොමද සංඛ්‍යා පෙතක දක්වන්නේ කියලා යම් දෙයක්. අපි හිතමු මෙන්න මෙහෙම. අපි හිතමු 68507. right? හරි. 68507. right මාත් එක්ක ඇඳ ගන්න පැටියෝ මහා දෙයක් නේ. සංඛ්‍යා පෙතක් කියන්නේ පුතේ මේ ස්ථානීය අගයන් ටික වෙන් කරලා දැක්වීම තමයි සංඛ්‍යා පෙතකදී කරන්නේ. right? දැන් මෙතන තියෙන වෙනස තමයි අපි මේ ඇඳා පහකට බෙදනවා අපි. පහකට බෙදනවා. ටක් ගාලා බෙදා ගන්න. එකේව 10ඒව 100ඒව දහේවා. හරි සිම්පල්. එකේව තියෙනවා 7ක්. 7ක්. 10ඒවා 0යි. 100ඒවා 5යි. 10ඒවා 8යි. 10,000ඒවා 6යි. ඔච්චරයි. මහා දෙයක් නෑ. මෙන්න සංඛ්‍යා පෙතක දැක්කුවා. දැන් පාඩමේ මූලික කොටස දැන් මට තියෙන්නේ මෙච්චරයි. දැන් මම කතා ටික අවසන්. ඔච්චරයි. දැන් මට තියෙන්නේ පාඩමේ මූලික කරුණු ටික සාරාංශ කරලා මම වචන කීපයක් කතා කළා. ඊළඟට අභ්‍යාස ටිකක් කළා. ඊළඟට මම පාඩම මූලිකව සාරාංශගත කළා. මොකද දැන් පුතාලට තව මේකට දාන්න පුළුවන්. දැන් සංඛ්‍යා දෙකක් ආවොත් තව සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඒ විදිහට මේකේ තව දාන්න පුළුවන්, අඩං කරන්නත් පුළුවන්. right. හොඳයි. ඊළඟ අභ්‍යාස ටිකක් දෙන්න තියෙනවා. දැන් නමුත් අපිට මතුවෙන ගැටලු ඉවර නැහැ. දැන් ඕව නෙමෙයි තියෙන ප්‍රශ්න. මේ පාඩම ඔතනින් උගන්වලා දැන් ආවරයි ආයිබෝවන් සර් යන්න කියදාගෙන. නමුත් ඔන්න එනවා පේපර් කරනකොට සර් මේක කියන්නේ මොකද්ද? මේකත් හරිද? අරකත් හරිද? මේක කියන්නේ හරියට මොකද්ද? මේක හරියට අවුල් වෙනවා. මේ ළමයින්ට ගොඩාක් අවුල් යන තැනක් තමයි ස්ථානියාගේ නිරූපිත සංඛ්‍යාව. ඔන්න ඕව අවුල්. right. අවුල ලස්සනට විසඳලා දෙන්නම්. එහෙනම් අපි මේකම අරගෙන මේ 68507ම අරගෙන මම අද දවසේ පාඩම සාරාංශ කරන්න යන්නේ. දවසේ පාඩම සාරාංශ කරලා වගුවකට දාගන්නවා මෙයාම උදව් කරගෙන. right. ඔයාට තියෙන සියලු ගැටලු වලට විසඳුම් ටික දෙන්න යන්නේ. ඒ නිසා පුතාලට මම මේ ඊළඟට දාන වගුව වෙන රතු පැහැටෙන් වගුව ගහලා දැම්මක් කමන්නේ. ඔය මොන පේපර් එක කරනකොට ප්‍රශ්නයක් ආවත් පෙළන්න මෙතනට බලන්න. කෙලින්ම සංඛ්‍යා පාඩමේ ගැටලුවක් ආවොත් හිර වෙන්නේ ඔතන. මම ඒක දෙනවා. පෙරලා බලන්න. කොයි පොතේ කොයි පේපර් එකේ මොන කවුරු කිව්වත් මේ තමයි නිවැරදිම දේ මන් දෙන්නේ. ඒ නිසා මේක ලියා ගන්න හරියට. right. මේක තමයි හරියටම හරි. right. ඉක්මන් කරමු පැටියෝ. තව ලියන අය ඉන්නවාද අපේ? ලියනවා නේද? right. මම කරමු. වගුව පස්සේ ගහ ගන්න පැටියෝ ලියන ටික ලියා ගන්නකො. හොඳ අවධානයෙන් ඉන්න. ගෙදර තියෙන සද්ද බද්ද ටික නැතුව ඉන්නකොට තමයි හොඳ. එතකොට තමයි තේරෙන්නේ නැත්තේ. දැන් හොඳට නිස්දහසේ ඉන්නවනම් කිසි ගැටලුවක් නැහැ. හරි. පුතාල පැටියෝ මේ හෑන්ඩ් හරි මම හෑන්ඩ් පුතාලට මොනවා හරි එම අහන්න දෙයක් තියෙන පුතාල හෑන්ඩ්ස් අප් කරන්න මෙතනට මේ නැත්නම් chat එකක් දාන්න වඩා හොඳ හෑන්ඩ්ස් අප් කරලා පෙන්නන්න. කවුරුත් ඒව පොඩ්ඩක් ඉගෙනගෙන එන්න අර රයිස් හෑන්ඩ් කරන විදිය ඉගෙනගෙන එන්න. එතකොට මට ඒගොල්ලන්ට අවස්ථාවක් දෙතෑගි. හැබැයි අනවශ්‍ය විදියට ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම එළියට දැම්මා. අවශ්‍ය නැතිව උන් කරගන්න එපා පුතේ.
මේ ලෝ හෑන්ඩ් කරගෙන යන්නේ මේ අවශ්‍යයි විතරයි. හොඳේ නිකන් අනවශ්‍ය විදිහට දාන්න එපා. ඊළඟ පෞද්ගලික ප්‍රශ්න අහන්නත් එපා පැටියෝ. හොඳේ. තමන්ට තියෙන ප්‍රශ්න පේපර් ලැබුණ නැහැ කොහෙන්ද ගන්නෙ? හෙට කොහෙන්ද ගන්නෙ? ඒවා අහන්න එපා. හොඳේ. හරි. අවශ්‍යම ගැටලු තියෙනවා විතරයි. නිකන් මම එහෙම දාන්න බෑ. රයිට්. බලමු අපි. මොනවද ඉරුෂර් තියෙන ප්‍රශ්නේ? ඉරුෂර්? ඈ? අපටියෝ. ඉරුෂර් තියෙන ප්‍රශ්න කතා කරන්න එපා. රයිට්. අනවශ්‍ය විදිහට කරන්න එපා. ඊළඟ කවුද? යුදිත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. යුදිත් දිසාස්ට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. දිසාස් සර් මේ දැන් ඔය 68507 තියෙනවනේ. දැන් ඕක එකතු කරලා ලියනකොට වැරදිද? ඒ කියන්නේ පැටි එකතු කරලා කියන්නේ? ඒ කියන්නේ දැන් ඔය මෙහෙමද? ඔව් ඔව්. ඕ නෑ එහෙම නෑ පුතේ. එහෙම වැරද්දක් නෑ. මං අර කිව්වේ මෙහෙම ලිව්වම හොඳයි. හොඳම ක්‍රමය ඉගෙන ගන්න. දැන් ඔයාලගේ අච්චු පොතම ගන්නකෝ. ගුරුවත් පොත ගත්තත් පුතේ එක තැනක මෙහෙම තියෙනවා. තව පොඩ්ඩක් එහාට ගියාම තව තැනක එහෙම කලාප බෙදලා නෑ. වැරද්දක් නෑ. නමුත් අර වඩා හොඳ ක්‍රමය වෙන් කරන එක. හොඳේ? වැරදි නෑ. ඒකට අපි දැන් වැරදි නැහැයි කියලා මම කියන්නේ එහෙම එකතු කරලා ලියන්න කියන එක නෙමෙයි. අපිට මේ සම්මතයක් ඇවිත් තියෙන පුතේ මොකක් හරි වැදගත්කමක් තියෙන හින්දානේ. වටිනකමක් තියෙන හින්දානේ. ඒ වටිනකමට කවදාද දවසක අපිට ප්‍රයෝජනයක් තියෙනවා. අපි ඉගෙන ගන්න මේ දේවල් ප්‍රයෝජනවත් වෙන නිසා හරිම විදියට පිළිපදින්නේ. මොකද අද හෙට නෙමෙයි. පුතාලා දැන් හිතන්නම අපි හිතමු පුතා ඔන්න මේ මොකද්ද? හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා බිස්නස්මන් කෙනෙක් වෙලා ලක්ෂ ගානක බිස්නස් එකක් කරන වෙලාවක ඔන්න එතකොට ගණදෙනුව සිද්ධ වෙනකොට මේ විදියට දැම්මනා දැන් අර මතකයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා තියෙන ඉලක්කමල් ලියනකොට අර තුන වෙන් කරලා ලියන්න. අන්න ඒ වගේ වෙලාවක අපිට අරක ලියවුනකොට ටග් ගාලා පේනවා අපිට ගෙන්න දාගේ මම මේ 38 ලක්ෂයක බිස්නස් එකක් කරන්නේ. අපි හිතමු අර පුරුද්දක් ගත්ත ඔක්කොම එක ගොඩේ ගිහිල්ලා 38 ලක්ෂය හරියට 38000 වෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවා ඉගෙන ගන්න පැටියෝ අපේ ජීවිතේට ආභරණයක් කරගෙන නිවර්දිව ගමනක් යන්න. ඒක විභාගේ පාස් වෙන්න නෙවෙයි. අපි හරියට පිළිවෙලට ඒ වැඩ ටික කරමු. මේක මෙතනින් නෙවෙයි හැමදාටම කරන්න ඕන වැඩක්. right? ලියනකොට නිකම්ම ඔටෝ. මින් මත්තේ ගෙදර අපේ තාත්තා කියන පුතේ මේ වත්තේ පොල් ගෙඩි ගණන් කරලා පොල් ගෙඩි කීයක් තියුණද කියලා කොලයක ලියලා දෙන්නේ කියලා. එතකොට පොල් ගෙඩි 2500ක් තියෙනවා. අපි ඒ තාත්තගේ පොල් ගෙඩි ගණන් කරනකොට ලියන්නේ 2500 අර විදියටම තමයි. ආන්න එක තමයි ඉගෙන ගත්තයි කියන්නේ. ඉගෙන ගත්තයි කියන්නේ පුතේ ඒක තමයි. හොඳේ. අන්න ඒ නිසා පුරුදු වෙන්න. මේ ක්‍රමයට පුරුදු වෙන්න. right. හරි. අපි එහෙනම් ඔන්න ඒ වෙලාව ඇති. දැන් අපි යමු අනිත් දරුවන්ට තියෙන ගැටලු අපි හිමින් කතා කරමු. ඔන්න සාරාංශ කරන්න යන්නේ. right. මෙන්න ලියා ගන්න කවුරුත්. right. මම කරමු. ලියා ගන්න right. ඉගෙන ගත්ත දේ සාරාංශ කරන්න. පොඩි බොක්ස් එකකට ගන්න. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පැටියෝ පුතාලට මේ සංඛ්‍යා පාඩමේ තියෙන ගැටලුව ඇත්තටම උගන්වන්න ඕන මෙන්න මේ චුට්ට. මේ අපි ලොකු ගමනක් ආවේ මේ චුට්ට ඉගෙන. ඒක විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. ඇත්තම කියනවා නම්. නමුත් යන්න ඕන ගමන තමයි අපි ආවේ නැත්නම් ඒක වැඩක් නැහැ. right මේක ලියාගමු. මම ඔය ඉගෙන ගත්ත එකෙන්ම උගන්වනවා. සාරාංශ කරනවා.
අපි ඉගෙනගත්ත දේ ඉගෙනගත්ත ප්‍රශ්නකින්ම සාරාංශ කරන්න හදන්නේ. රයිට්. හරි. වගුවක් ගහ ගන්න තීරු බෙදා ගන්න හතරක්. සාරාංශ කරන්න හදන්නේ 68000 අපි ලිව්වේ මොකද්ද 507 නේ 507 පොඩ උඩින් ලියා ගන්න පැටියෝ අපි මේ 68507ම යොදාගෙන අද දවසේ ඉගෙන ගත්ත ටික සාරාංශ කළ කැටි කළ වැදගත්ම ටික දක්ව ගන්න හදන්නේ රයිට් මේක බැලුවම හරි මෙතන ලියා ගන්න ඉලක්කම දෙවන තීව්‍රය යන ස්ථානය මෙතන ලියන ස්ථානීය අගය රයිට් බලන්න පුංචි වෙනස මේ ස්ථානය කිව්වොත් එක වර්ගයක් ස්ථානීය අගය කියන වෙන කතාවක් කතා දෙකක් ඊළඟ නිරූපිත අගය ඉලක්කමෙන් නිරූපිත අගය හරි ඉලක්කමෙන් නිරූපිත අගය රයිට් හරි අපි ඉක්මන් කරමු දැන් අපි මේ ටික දාගන්න ඉලක්කම් ටික 6 8 5 7 රයිට් ඉලක්කම් ටික දාගත්තා මේ උදාහරණයෙන් තමයි වැඩේ ඔලුවට ගන්න මේ අපි අද ඉගෙන ගත්ත ටික ස්ථානය කියන වචන ඉගෙන ගත්තා. ස්ථානීය අගය කියන වචනය. නිරූපිත අගය කියන වචනය. ඕක තමයි පැටලෙන්නේ. අපෙන් කොච්චර අහනවද සර් මේක කියලා දෙන්න, මේක විසඳලා දෙන්න, මේක අපිට තේරෙන්නේ මේකේ හරි එක මොකද්ද? අන්න අර පේපර් එකේ මෙහෙම තිබුණා, මේ පොතේ මෙහෙම තිබුණා අපිට ගොඩාක් අහනවා. දාදීන් පස්සේ අපේ දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට් අපි යමු පළවෙනි එක රයිට් මෙතන ස්ථානය මේ 6 තියෙන ස්ථානයට කියන්නේ පුතේ දසදහස ස්ථානය දසදහස ස්ථානය දසදහස ස්ථානය එතන අගයට අපි කියනවා එතන තියෙන ඔන්න හොඳට පටල ගන්න එපා එතන මේක ඇහුවොත් ස්ථානය මොකක්ද කිව්වොත් මෙහෙම අකුරෙන් ලියන්න ඕන දසදහස ස්ථානය එතන ස්ථානීය අගය තමයි 10000 මේ පටල ගන්න එපා 10000 ඒ 6න් නිරූපණය වන අගය නැත්නම් මේ දසදහස ස්ථානයේ 10000 තියෙන තැන 6ක් තිබ්බම 10000 6ක් 60000යි නිරූපිත අගය 60000යි පටල ගන්න එපා මේ 8 තියෙන ස්ථානය දහස ස්ථානය ස්ථානීය අගය 10යි එතකොට එතන නිරූපණය වන අගය 10ම 8000යි දැන් ඔන්න ඔළුවට අල්ලගන්න වැඩේ හරියටම අල්ලගන්න වැඩේ නියමයි රයිට් පහ තියෙන ස්ථානය සිය ස්ථානය එතකොට එතන ස්ථානීයගේ 100යි. 100 ස්ථානයේ පහක් තිබුණම 500යි. නිරූපිතගේ 500යි. බිඳුව තියෙන ස්ථානය 10 ස්ථානය. නිරූපිතගේ 10යි. ඒකෙන් බිඳුව තියෙන ඕනම තැනක අගේ බිඳුවයි. එක බිඳුවයි. ඒක බිඳුව 10 තැන තිබුණොත් එක බිඳුවයි 100 තැන තිබුණොත් එක බිඳුවයි 10 කොහේ තිබ්බත් එක බිඳුවයි බිඳු 3 4 ලියන්නේ නැහැ. ඒ බිඳු 3ක 4ක අගයක් නැහැ බිඳු 1යි. එක බිඳුවයි කොහේ තිබ්බත් එක බිඳුවයි. ඊළඟට එක ස්ථානය. ස්ථානයගේ 1යි. එකේ 7ක් 7යි. ඔච්චරයි. ඔක තමයි පාඩමේ සාරාංශය.
හරි. දැන් අපි එක ගානක් හදන්න පුතාලට අවස්ථාව දීලා මම පුතාලට එක ගානක් අභ්‍යාසයක් විදිහට දීලා වැඩේ අපි අවසන් කරමු. අපි බලමු ගැටලු තියෙන. මේක ලියා ගන්න පුතේ අපි අවස්ථාව මුලින් ඉඳලම දෙමු. අදිතිට කියන අදිතිට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. අදිති අහන්න පැටියෝ. අදිති රන්දනා. කෙනුලට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. හැබැයි පොදු ප්‍රශ්න වෙන්න ඕන. පාඩමෙන් වෙන්න ඕන. අපටියෝ. සර් මේ දැන් සාරාංශ කිරීම කියන්නේ මොකක්ද? very good. සාරාංශ කිරීම කියන්නේ පුතේ එකතු කරනවා. අද දවසේ ඉගෙන ගත්ත කරුණු ටික ඔක්කොම එකතු කරන එක තමයි සාරාංශ කිරීම කියන්නේ. එකතු කිරීම. අපි පාඩම තුල ඉගෙන ගත්ත සම්පූර්ණ මේ වචන ටික ඔක්කොම එකතු කරලා මම මේ හැබැයි එකතු කිරීම කරන්නේ පුතේ පුංචි අභ්‍යාසයක් විදියට. එකතු කිරීම තමයි සාරාංශ කිරීම කියන්නේ. සාරාංශ කිරීම කියන්නේ ගොනු කිරීම, එකතු කිරීම කියන එකයි. හරිද? යුදිත් කියන ප්‍රශ්න අහන්න. සර් මේ ඔය 68507 වගේ ලියද්දී කොටු රෝල් පොතක කොටුවක් අතෑරියම ඇතිනේ. ඔව් කොටුවක් අතරන පුතාගේ අකුරුත් එක්ක තමයි අවුලක් නෑ. කොටුව කියන එක ප්‍රමාණවත්. හැබැයි පැටියෝ ඒක පුතාගේ අකුරුත් එක්ක තමයි තීරණය වෙන්නේ. කොහොමත් ගොඩක් අතාරින්න එපා. දැන් අතාරින්න කියන එක නෙමෙයි අත්‍තරම කියන්න ඕන ලං කරන්න කියන එක. මොකද ළමයි පුතේ ගොඩක් අතාරින්න කිව්වම ලොකු ඉඩක් අතෑරලා ලියනවා. අන්න ඒකයි මම කිව්වේ කරන්න එපා කියලා. කොටුවක් නැත්තම් ඉලක්කමක් කොටු කියලා යන්නේ කොටුවක් අතාරින්න ගැටලුවක් නෑ. හරි ඊළඟට අදිති ප්‍රශ්නයක් තියෙද අදිට? අදිට මැසේජ් එකක් තියෙනවා මැසේජ් එක ඔන් කරගෙන කතා කරන්න. බලමු අපි තව ප්‍රශ්නයක් තියෙනවා දුමින්දු. සර් පොඩ්ඩක් ඉන්න. හරි. තෙනුලි බලමුකෝ. අදිති මොකද ප්‍රශ්නේ? තෙනුලිට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. කේෂියට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. සර් ඔය විදියට සාරාංශ කිරීම හැමදාම දෙනවද සර්? බලමු උත්සාහ කරමු නේ. වැඩේ පොඩ්ඩක් එතකොට පොඩි ගතියකුත් තියෙනවනේ. පොඩි වෙනසක් ගැම්මකුත් තියෙන නිසා බලමු අපි try එකක් දෙමු. එහෙම කන්න එක නම් හොඳයි සර්. එහෙම ගන්න එක හොඳයි නේ. එතකොට හිමීට ෂේප් එකේ ඒ ටික විතරක් බලන්න පුළුවන්. අන්නේ ඔක්කොම කියවන්න නැතුව. නෑ එහෙම හොඳයි. එහෙම වෙන්න ඕනේ. ඒකයි කරන්නේ. දැන් ඔයගොල්ලෝට මම පුරුදු කරන්නම් ඕවා මේ ලොකු පන්ති වලට ගියාමත් කරන්න ඕනේ වැඩ. ඔය පොඩි ටෙක්නික් ටිකක් තියෙන මේ ඉගෙන ගන්නවා කියන්නේ මහා මේ තිත්ත වෙන වැඩක් නෙවෙයි. අපි තිත්ත කරගෙන තියන්නේ අපිනේ. අපි පුතේ කරන වැඩ ටික හැමදාම සමරි කරගන්න පුළුවන් නම් සමරි කියන්නේ සාරාංශ කරගන්න පුළුවන් නම් ඒක මාර විදිහට වටිනවා. ඒකයි වැදගත්. හරි නේද? රයිට්. සාකාරද ප්‍රශ්න තියෙන්නේ? රයිට්. ප්‍රශ්න නම් තියෙනවා. කාරියක් නැහැ නැත්නම් ප්‍රශ්න ආයි. රයිට් අභ්‍යාසයට යමු අපි මේක ඉවරයිනේ. රයිට්. යමු. අභ්‍යාසයට. හරිනේ? වර්ෂද ඉවරද? නෑ දැන් එනවා මැසේජ් එක ඔන් කරගන්න බැටියෝ. ඔයනේ මැසේජ් එක ඔන් කරගෙන කතා කරන්න ඕනයි. ඔන්න. හිමාෂ්ටගි. හරි ඔෂදී ඕකේ කරා. හරි අපි යමු. මෙන්න මේ ගැටලුව ලියා ගන්න. රයිට් අභ්‍යාසය ලියා ගන්නකෝ. පුංචි අභ්‍යාසයක් දෙන්නම්. එතකොට තමයි සම්පූර්ණ වෙන්නේ. දාගන්න අභ්‍යාසය කියලා. අභ්‍යාසය දාගන්න. right ලියාගන්න අභ්‍යාසය පළවෙනි එක 34521 සංඛ්‍යා පෙත්තක දක්වන්න. 34521 සංඛ්‍යා පෙත්තක දක්වන්න. ඔක තමයි අපෙන් අහන්න පුළුවන්. ඉතින් ඒවා අපි කරලා අභ්‍යාස කරලා තියෙන නිසා
මේ sorry අභ්‍යාස නෙමෙයි. අපි කියලා දීලා තියෙන අපේ දරුවන්ට ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. පුතාලා මේ පාඩමට වාඩි වෙනකොට අඩි රූලක් තියාගෙන මකන කෑල්ලක් ඒ අඩුම කුඩුම ටික ළඟ පාතට අරගෙන වාට කරන්න ඕනේ. නැත්නම් අපිට වෙලාව ගත කරන්න බෑ. හොඳේ. මොනවා හරි කැතට හරි ලියාගෙන ඊට පස්සේ පුතාලා මේ ලස්සන ලියා ගන්න. right? හරි. එක දෙවෙනි ප්‍රශ්නය එහි එහි හතර ඉලක්කම පිහිටි ස්ථානය ලියන්න. හතර ඉලක්කම පිහිටි ස්ථානය ලියන්න. මම කෙටියෙන් දෙන්නේ හතර ඉලක්කම පිහිටි ස්ථානය ලියන්න. ඊට පස්සේ පැටියෝ ඒ ස්ථානයේ ස්ථානියාගේ හි ස්ථානියාගේ කියන්නේ මෙන්න මේ ස්ථානයේ ස්ථානියාගේ right. මම ඉරක් ගන්න මේ මෙතන ස්ථානියාගේ right. හරි. හතර ඉලක්කමේ නිරූපිතාගේ ලියන්න. අර අපි අර වගුවට ගිහිපු කාරණා ටික තමයි මේ අභ්‍යාසයකින් අහන්නේ. ඉතින් මේක තමයි අහන්න පුළුවන් ප්‍රශ්න. ඔයිට වඩා මොනවත්වත් අපෙන් ආන්න බැරිය පුතේ. ඔයි ටික බලාගත්තා නම් වැඩේ හරියට හරි. right. ඔය ටික ලියාගන්න. තැනුලිට ප්‍රශ්නයක් තියෙනම් අහන්න. කෙනුල ප්‍රශ්නයක් තියෙනවා කෙනුල? සර් සර් දැන් ඔය සංඛ්‍යා පෙතක දක්වන ඒ සංඛ්‍යාව දැන් එතනදී මේ ඈඩ් කරන්නේ නැද්ද ඒ චුට්ට සංඛ්‍යාව? නෑ පෙතක දක්වනකොට ඈඩ් කරන්න ඕනේ නෑනේ පැටියෝ. අපි ඈඩ් කරන්නේ හඳුනා ගැනීමට විතරයිනේ. මේ ඈඩ් කිරීමේ අදහස හඳුනා ගැනීමක් විතරයි. ඒකට අපි සංඛ්‍යා පෙතක එහෙනම් ගණක රාමුවෙත් ඈඩ් කරන්න බෑ. ගණක රාමුවේ කූරු තුනකින් අනිත් කූරු තුන එහෙම තියෙන්නේ නෑ. එහෙම අපි ඈඩ් කරන්න පැටියෝ ඈඩ් කිරීමේ අගය මතක තියාගන්න හඳුනා ගැනීමට විතරයි. ඉතින් ගණක රාමු වල සංඛ්‍යා පෙතක ඒ වගේ තැන් වල කොහෙවත් තැනක අපි මේ එහෙම කරන්නේ නෑ. සර් තව වගේ ක්‍රම තියෙනවද අර ඈඩ් කරලා ලියන මේවයි වල? නෑ ඈඩ් කරලා ලියන එක දැනට පුතේ භාවිතා කරන්නේ මේක තමයි. පොඩ්ඩක් ඈඩ් කරලා ලියන එක විතරයි කරන්නේ. කමා දාන්නේ නෑ. ඉතින් එහෙම කරන්නේ අපි පරිගණකවල නම් විවිධ විදියට ඒ තියෙනදි කොටුවක් අතරලා ලියන්නේ මේ වගේ දේවල් තමයි. ඉතින් එහෙම විතරයි. ඒ කොටුවක් නැතර ලියන්න ඕනේ කොටු දෙකද එකද තුනද? එක කොටුවයි පුතේ. කොටුවයි එක අකුරක් එක කැරක්ටර් එකක් ඈඩ් කිරීම තමයි කරන්නේ විතරයි. thank you sir. හරි. කෙවින් මොකක්ද තියෙන ගැටලුව? සර් නිරූපිත කියන්නේ මොකද්ද? ඔව් නිරූපිත කියන්නේ පුතේ එතන ඒ දැන් හතර ඉලක්කමේ නිරූපිතගේ කියන්නේ එයාගේ දැන් තියෙන වටිනකම. අන්න ඒක තමයි වටිනකම. නිරූපිතගේ කියන්නේ වටිනකම. එහෙම කියන්න පුළුවන්. මේ හතර මෙතන තියෙනකොට එයාගේ වටිනකම තමයි නිරූපිතගේ කියන්නේ. මෙතකොට දැන් දහස ස්ථානයේ හතර තියෙන 4000යි. අර වගුවෙන් අල්ල ගන්න පුතේ. වගුවේ තියෙනවා කතාව. ඔක හරියටම ඔලුවට ගන්න වගුව. හරිනේ. වෙන මුකුත් මේ නිරූපිතගේ අනු කුමක්ද එහෙම මුකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ ප්‍රහන ප්‍රශ්නෙට මේකට උත්තර ලියන්නේ විතරයි තියෙන්නේ. නිරූපිතගේ කියන්නේ එම ස්ථානයේ වටිනාකම අවශ්‍ය නම් ලියා ගන්න ඕන පැත්තකින් අවුලක් නැහැ. නිරූපිතගේ අනු එම ස්ථානයේ වටිනාකමයි කියලා ලියන්නකෝ. ඒක කවුරුවක් කියන්නේ අපේ පැහැදිලි කිරීමට අපි දැනගන්න.
ඒ ඉලක්කම නිසා එම ස්ථානයේ ඇති වෙන වටිනාකම. නැත්නම් ඒක හරියට ලියන්න ඕන. එම ඉලක්කමේ එම ස්ථානයේ තිබීමෙන් නැති වෙන වටිනාකම. right? ඕවා ලියන්න යන්න එපා ඕනේ. මේ 4 මෙතන තියෙනකොට එතන 4 අගය තමයි කියන්නේ. නැත්නම් අගය. ඒ යාගේ වටිනාකම අගය. right? හරි. 4 වටිනාකම මොකක්ද කියන එක එතන අහන්න. right? ඔකට නිරූපිතගේ ඔකම තමයි. වචනේ භාවිතා කරන්න ඒවා මුත් ප්‍රශ්න කරගන්න එපා. හරි. නිලුක්ෂන් අද ටිකක් අමාරු ඇති කතා කරන්න නැතුව. මොනවද තියෙන බලන්න. සර් ආ මට සර් ඉස්සෙල්ලා ටික බලා ගන්න බැරි වුණා ස්ට්‍රක් වෙලා දෙමළ සර්ගේ ස්ට්‍රක් වුණා මා පුතේ වීඩියෝ එක බලමුනේ වීඩියෝ එක දාන්න සර් වීඩියෝ එක මම වීඩියෝ ගෲප් එකට දාන්න ගෲප් එකට දාමු වීඩියෝ එක පන්ති ඉවර වුණාට පස්සේ දානවා සර් ඔව් බලමු දාන්න අද දාන්න පුළුවන් පන්ති වුණාම දාමු right හරි thank you sir හරි චෙනුති මොකක්ද තියෙන ගැටලුව සායුලි ඉන්න ගොඩාක් වෙලා සායුලි සර් ඒක ඔක්කොම ලියන්න ඕනේ දැම්ම කරන්න ඕනේ ඇවුන්නේ නැබද මේක නෑ ගෙදරදි කරන්න හෙමින් කරන්න right සායුලි ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඉක්මනට සායුලුගේ පුතේ සර් දැන්ද කරන්නේ නෑ ගෙදරදි කරන්න ගෙදරදි කරමු ලේසි වැඩේ හොඳයි මං හිතන පුතාලට අපි මම අද කළේ ගණිත පාඩමක් ඉතින් මං හිතන්නේ ඒක මං ටිකක් දීර්ඝව කළා කරන්න හේතුව ඒකේ වටිනාකමක් තියෙනවා ඒ වටිනාකමක් තියෙන ඕන නිසා තමයි එක දිගට කතා කරලා මං හිතන්නේ පුතාලට ඒක වටිනාම පාඩමක් වෙවි විභාගයේ ලකුණු ගොඩක් එකතු කරගන්න පුළුවන් වටින පාඩමක් වෙයි කියලා මං හිතනවා පුතාලට පැහැදිලි ඇති කරපු කාරණා ටික එහෙනම් අපි ලබන සතියේදී සුපුරුදු විදියට පුතාලා පේපර් පැක් ටික සඳුදා වෙනකොට ලබා ගන්න ඔක්කොම දෙනා දැන් ඈත ළමයි ටිකත් පුතේ පැටියෝ අම්මා තාත්තට කියන්න සඳුදාට අවසන් කරන්න සඳුදා දැම්මේ නැත්නම් පොඩි ලේට් එකක් වෙන පාර අපිට කරදර කරන්න එපා ඊට පස්සේ අපි ඔයාලට මේ අංකය මොනවද දෙන්නේ අංකේ ලැබුණ නැති අයට මොනවද සියලු ගැටලු විසඳන්න කාලවකවානු දාන්න මෙන්න මේ දවසේ මේ වෙලාවට කතා කරන්න WhatsApp එකත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම WhatsApp එක හරහා දැන් මේ ඔක්කොම ආවේ WhatsApp එකත් එක්ක WhatsApp එක හරහා ප්‍රශ්න විසඳ ගැනීම තමයි කළ යුතු දේ right එහෙනම් අපි ලබන සතියේදී හම්බෙමු අද දවසේ වැඩ ටික අවසන්. අයබෝවන්.